නාම කර්මස්ථාන චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වස මන්ද ගූති සංයුක්ත නිකාය චිත්ත සූත්‍රය. තණ්හා දිට්ඨි මාන ලෝභ ද්වේෂ මෝහ ආදී කෙලෙසුන්ගෙන් මුලාවටපත් සිතින් නැවත නැවත කර්ම විපාක හේතුඵල වශයෙන් ගලපමින් පංච උපාදානස්කන්ධ ලෝකයට පමුණවනු ලැබෙයි. තණ්හා දිට්ඨි සිතෙහි ඇතිතාක් සත්වයා සසරට අදිනු ලැබෙයි. යමෙක් මෙම සිත නම් වූ වේදනා සංඥා සංස්කාර විඥාන යන නාමස්කන්ධයන් පිළිබඳව ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයක් නොලබයිද, ඔහු සිත නැමැති එකම ධර්මයට මුලාව එහි වසඟයට ගියාහු වෙති. නාමස්කන්ධයන් පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති ක්ලේශ ප්‍රහාණය කළ රහතන් වහන්සේ සිතෙහි වසඟයට නොයයි. එබඳු උතුමෝ සිත තම වසඟයෙහි හෙවත් ග්‍රහණයෙහි පවත්වයි. සම්මුති වශයෙන් පුද්ගලයෙකු ගත් කල්හි ඔහු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. එනම් නාමස්කන්ධය හා රූපස්කන්ධය යනුවෙනි. දරකඩක් බඳු වූ මේ කය ක්‍රියා කරන්නේ නාමස්කන්ධයේ බලයෙනි. දැකීම, ඇසීම, විඳීම, දැනීම, හැඟීම, ක්‍රියා කිරීම ආදිය කරන්නේ ඊට මූලික වන්නේ නාමස්කන්ධයයි. මලකඳක වනාහි සිතක් නැති බැවින් ඊට කිසිවක් කළ නොහැකිය. බොහෝ විට සත්වයන්ගේ ආත්ම සංඥාව ගැබ්ව පවතින්නේ මේ නාම ධර්මයන් පදනම් කරගෙනය. නිතරම ෂඩ් ద్వාරයන් මගින් අරමුණු ගැනීම සඳහා නැමී පවතින බැවින් චිත්ත චෛතසික ධර්මයන්ට නාම ධර්මයයි කියනු ලැබේ. චිත්ත චෛතසික රූප නිර්වාණයයි ප්‍රධාන වශයෙන් පරමාර්ථ ධර්ම හතරකි. මෙහි චිත්තය හෙවත් සිත එක් වැදෑරුම්ය. චෛතසික 52 වැදෑරුම්ය. රූපය 28 වැදෑරුම්ය. නිර්වාණය එක් වැදෑරුම්ය. මෙසේ ගත් විට ලෝක ධාතුවෙහි ඇති සියලු පරමාර්ථ ධර්ම සංඛ්‍යාව 82කි. තවද එක් වැදෑරුම් වූ සිත 89 ආකාරයකටද බෙදා දක්වයි. මෙහිදී එම සිත් 89 අතරින් සිත් 81ක්ද චෛතසික 52මද නාම ධර්ම ලෙස විදර්ශනාවට ගනු ලැබෙයි. ලෝකෝත්තර ධර්මයන් විදර්ශනාවට නොගනී. සිත වනාහි වීති සිත්, වීති මුක්ත සිත් වශයෙන් දෙආකාර වෙති. වීති සිත් ලෙස චක්කු ద్వාර වීති, සෝත ద్వාර වීති, ගාන ద్వාර වීති, જીවහා ద్వාර වීති, කාය ద్వාර වීති, මනෝ ద్వාර වීති යනුවෙන් වර්ග 6කි. වීති මුක්ත සිත් ලෙස ප්‍රතිසන්දි සිත, භවංග සිත, චුති සිත යන සිත් 3 දැක්වෙයි. මෙය ස්ථාවර වූ චිත්ත නියාමයකි. නාම ධර්මයන් වූ කලි එක් සැටියකට පවතින්නක් නොව උප්පාද ස්ථಿತಿ භංග හෙවත් ඉපදීම පැවැත්වීම නැතිවීම වශයෙන් අතිශීඝ්‍රගාමීව වෙනස් වෙමින් පවතින ධර්මතා විශේෂයකි. එක් තප්පරයක තුල මෙලෙස සිත් කෝටි ලක්ෂ වාරයක් පමණ ඉපිද නිරුද්ධ වෙයි. නිවන් සුවය ලබනු කැමැතියන් විසින් මෙසේ වූ මේ නාම ධර්මයන් පරිග්‍රහ කොට විපස්සනාවෙන් වෙන්කර මනාව හැඳිනගත යුතුය. ඒ සඳහා ප්‍රතිපත්තියෙහි යෙදෙන්නහුට අදම මේ භාවනාවෙහි ප්‍රතිඵලය ලැබිය හැකිය යන බලවත් විශ්වාසය තිබීම ප්‍රයෝජනවත්ය. පුරාණ යෝගීන් වහන්සේලාද මේ නාම ධර්මයන් මනසේ නුවණින් දැක ඇති බව කල්පනා කර
සැහැල්ලුවෙන් ඉවසීමෙන් මනා සමාධිමත් සිතකින් භාවනා කළ යුතුය. නාම කර්මස්ථානය භාවනාවට නැගීමට ප්‍රථමයෙන් නාම ධර්ම තෙපනස අර්ථ සහිතව මනා ලෙස පාඩම් කරගත යුතුය. අනතුරුව ඒවා භාවනා ඥානය මගින් නිසි ලෙස දැක දැන හැඳින ගත හැක. භාවනා කළ යුතු අයුරු ආනාපාන සති හෝ ඕදාත කසිනයෙන් චතුර්ථ ධානයට සමවදින්න. එහි ආලෝකය ප්‍රභාස්වර වූ විට එමගින් රූප කර්මස්ථානයේහිදී ප්‍රගුණ කළ රූප 28 නැවත වරක් සම්මර්ෂණය කරන්න. ඉන්පසු ආනාපානසතියෙහි ප්‍රථම ධානයට සමවදින්න. පසුව එහි දීප්තිමත් පටිභාග නිමිත්ත හදවත තුල පවතින අයුරු දැක ගන්න. මෙසේ ප්‍රතිභාග නිමිත්ත පහළවන විට එහි සිත තුල ඇතුළු නාම ධර්ම 34ක් පවතින ආකාරය දැකගත හැකි වේ. ඒ නාම ධර්ම සියල්ලම මනා සමාධිමත් සිතකින් එකින් එක වෙන වෙනම දැක වටහා ගත යුතු අතර සියල්ලම එකට පිහිටා ඇති ආකාරයද වටහා ගත යුතුය. එම නාම ධර්ම 34 නම් අඤ්ඤ සමාන 13 එනම් සච්චිත්ත සාධාරණ 7 හා ප්‍රකීර්ණක 6 සෝබන සාධාරණ 19 ප්‍රඥා චෛතසිකය සිත යන මේවාය. ඉන්පසු ආනාපාන සති ဒုတိ ය ධානයෙන් නැගිට එහි නාම ධර්ම දෙතිසක් විතක්ක ਵਿਚාර හැර පවතින බව දැක ගන්න. ඒවාද මනා සමාධියකින් වෙන වෙනම වටහා ගත යුතු අතර එකටම පිහිටා ඇති ආකාරයද වටහා ගත යුතුය. ඉන්පසු ආනාපාන සති තතිය ධානයෙන් නැගිට එහි නාම ධර්ම එක් තිසක් ප්‍රීතියද හැර පවතින ආකාරය දැකගෙන ඒවාද එකටම පිහිටා ඇති ආකාරයද දැක ගන්න. ඉන්පසු ආනාපාන සති චතුර්ථ ධානයෙන් නැගිට එහි නාම ධර්ම එක් තිසක් සුඛය වෙනුවට උපේක්ෂාව පවතින බව දැක ඒවාද එකින් එකද පොදුවේද දැක වටහා ගන්න. මේ ආකාරයට අට්ටික ප්‍රථම ධානයටද සමවැදී එහි පවතින නාම ධර්ම 34ද මනාව දැක හැඳින ගන්න. ඕදාත ප්‍රථම ධානයේහි නාම ධර්ම සිව් 30ද ද්විතීය ධානයේහි නාම ධර්ම දෙතිසද තතිය ධානයේහි නාම ධර්ම එක් 30ද චතුර්ථ ධානයේහි නාම ධර්ම එක් 30ද සමාධිමත් සිතින් වටහා ගත යුතුය. එසේම මෛත්‍රී ප්‍රථම ධානයේහි නාම ධර්ම සිව් 30ද ද්විතීය ධානයේහි නාම ධර්ම දෙතිසද තතිය ධානයේහි නාම ධර්ම එක් 30ද අසුබ ප්‍රථම ධානයේහි නාම ධර්ම සිව් 30ද යන ආකාරයට ඒ ධානයන්හි පවතින නාම ධර්මයන් එකින් එක වෙන වෙනමද සියල්ල එක්වද පිහිටා ඇති ආකාරය මනාව දැක ගත යුතුය. මෙසේ භාවනා කරන විට සමාධි ආලෝකය තම හදවතට යොමු කර ගෙනම නාම ධර්ම සම්මර්ෂණය කරන විට ඒවා වඩාත් ප්‍රකටව දර්ශනය වෙයි. උපදේශ විතර්ක ආදී ධානාංග සමූහයට ධානයයි කියනු ලැබේ. එක් චිත්තක්ෂණයක් තුළ එකට මිශ්‍රව පවත්නා වූ චිත්ත චෛතසික ධර්මයන්ට සංප්‍රයුක්ත ධර්මයයි කියනු ලැබේ. සමත කොටසෙහිදී ධානවල ධාන අංග පරීක්ෂා කළ බැවින්ද ධානයක් තුලදී නිර්බාධක ධාන ජවන් සිත් පරපුරක්ම දිගටම පවතින බැවින්ද නාම ධර්ම පරිග්‍රහ කිරීමෙහිදී පහසුම ක්‍රමය ධානයන්හි නාම ධර්ම පරිග්‍රහ කිරීමයි. තවද ආයතනය ద్వාරය හෙවත් වස්තුව හා ආරම්මණය එනම්
ద్වාර 6 හා ආරම්මන 6 යන දෙකම එකවර බැලීම තුලින් පහසුවෙන් පැහැදිලිව අරමුණ දැකගත හැකි අතර ඒවායෙහි පවතින සියලුම නාම ධර්මයන් මනාව වටහාගත හැක. එමෙන්ම නාම ධර්ම පරිග්‍රහ කිරීමෙහිදී පස්සෙන් හෝ වේදනාවෙන් හෝ විඥාණයෙන් හෝ පහසු නාම ධර්මයකින් පටන්ගෙන එම චිත්තක්ෂණයෙහි නාම ධර්ම සියල්ලම පරිග්‍රහ කළ යුතුය. මෙහිදී සමාධි ආලෝකය දුර්වල වන්නේ නම් නැවතත් ආනාපාන සති කර්මස්ථානයෙන් හෝ ඕදාත කාසින කර්මස්ථානයෙන් සමාධිය ශක්තිමත් කරගත යුතුය. නාම ධර්ම ඊතා සියුම් බැවින් ඇතැම් විට නොදැනී යා හැක. එවිට සමාධිය තහවුරු කරගෙන යලිත් රූප පරිග්‍රහ කළ පසු නැවත පෙරසේම නාම ධර්ම මනසිකාර කළ හැක. ආනාපාන සති කර්මස්ථානයේ ප්‍රථම ධානය හා සංප්‍රයුක්ත නාම ධර්මයන් ආනාපාන පටිභාග නිමිත්ත අරමුණු කොට පිහිටයි. සෙසු ධාන පිළිබඳවද මෙසේ දත යුතුය. තදාරම්මන විභාගය. තදාරම්මන සිත් යනු පෙර කරන ලද කුසල හෝ අකුසල කර්මයක විපාක වශයෙන් ලැබෙන විපාක සිතක්මය. ජවනය ගන්නා අරමුණම ගන්නා බැවින් තදාරම්මන නම් වෙයි. ජවන වාර 7ට අනතුරුව කෙලවරින් මේ තදාරම්මන වාර 2 පතනය වෙයි. සාමාන්‍ය ක්‍රමයට අනුව සෝමනස්ස ජවනයන්ට අනතුරුව සෝමනස්ස තදාරම්මනද උපේක්ෂා ජවනයන්ට හා දෝමනස්ස ජවනයන්ට අනතුරුව උපේක්ෂා තදාරම්මනද යෙදීම බහුලව සිදුවන්නකි. සාමාන්‍යයෙන් සම්තිරණ ජවන තදාරම්මන ආදිය වේදනා වශයෙන් සමාන වෙයි. ජවනයන් සෝමනස්ස වේදනාවෙන් යුක්ත වන විට තදාරම්මනයන්හිද සෝමනස්ස වේදනාව යෙදෙයි. ජවනයන්හිද ප්‍රීතිය යෙදෙයි. තදාරම්මනයන්හිද ප්‍රීතිය යෙදෙයි. ජවනයන්හි උපේක්ෂා වේදනාව යෙදෙන විට තදාරම්මනයන්හිද උපේක්ෂා වේදනාවම යෙදෙයි. ජවනයන්හි ප්‍රීතිය නොයෙදේ නම් තදාරම්මනයන්හිද ප්‍රීතිය නොයෙදෙයි. එසේ වතුදු ජවනයන්හි දෝමනස්ස වේදනාව යෙදෙන විට තදාරම්මනයන්හි දෝමනස්ස වේදනාව යෙදිය නොහැකි බැවින් එහිදී තදාරම්මනයන් උපේක්ෂා වේදනාවෙන් යුක්ත වෙයි. එනම් දෝෂ ජවනයන්ට අනතුරුව උපේක්ෂා තදාරම්මන පතනය වීම සිදුවෙයි. කාම ජවන් කාම භූමියෙහි සත්වයන් කාම අරමුණු යන අංග තුනම සමාන බැවින් තරුණ විපස්සනාවෙහිදී තදාරම්මන පහළ වෙයි. එසේ නමුත් බලවත් ශක්තිමත් විපස්සනාවෙහිදී ජවනයන්ට අනතුරුව තදාරම්මන පහළ නොවෙයි. නාම රූප පරිග්‍රහ කරන විට නියම විදර්ශනාවට තවම නොගිය බැවින් මෙහිදී ජවනයන්ට අනතුරුව තදාරම්මන පහළ වීම සිදුවෙයි. සාමාන්‍යයෙන් කාමාවචර සත්වයන්ට කාම අරමුණකදී පංචද්වාරික අති මහන්තාරම්මන හෝ මනෝද්වාරික විභූතාරම්මන යන චිත්ත වීතීන්හි පහළවන කාම ජවනයන්ට අනතුරුව තදාරම්මන පහළ වීම සිදුවෙයි. කාම අරමුණු යනු කාම ධර්ම නම් වූ කාමාවචර චිත්ත චෛතසික රූප 820ය. වීති සන්තතියක් තුල තදාරම්මන යෙදීමෙහිදී සහේතුක හෝ අහේතුක යන වර්ග දෙකෙන් එක් වර්ගයකින් පමණක් දෙවාරක් යෙදීම සිදුවේ. වර්ග දෙකම
එකවර නොයෙදෙයි. අති ඉෂ්ඨාරම්මණයන් හමුවන්නේ පෙර කරන ලද කුසල කර්මයක් නිසාය. එහිදී පංච ද්වාරික චිත්ත වීතියන්හිදී පංච විඥාන සිත් හා සම්පටිච්ඡන සම්තිරණ සිත් අහේතුක කුසල විපාක සිත්ම වෙයි. පංච ద్వාරවජ්ජන හා මනෝ ద్వාරවජ්ජන චිත්ත වීතීන්හි තදාරම්මන සිත් අහේතුක හෝ සහේතුක කුසල විපාක සිත්ම වෙයි. මෙම දැක්වීමට අනුව අති ඉෂ්ඨාරම්මණයෙහි කුසල විපාක සෝමනස්ස සම්තිරණ තදාරම්මන පමණක් පහළ වෙයි. අරමුණ අනිෂ්ඨාරම්මණයක් වන විට පංච විඥාන සම්පටිච්ඡන සම්තිරණ තදාරම්මනය යන විපාක සිත් අකුසල විපාක සිත් වෙයි. අනිෂ්ඨාරම්මණයකදී සෝමනස්ස ජවන් පහළ වුවද තදාරම්මණයන්හි අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිතම යෙදෙන බැවින් එහි උපේක්ෂා සහගත නාම ධර්ම 11ක් වෙයි. ඉෂ්ඨාරම්මණයෙහි කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිතෙහිද නාම ධර්ම 11කි. අනිෂ්ඨාරම්මණයෙහි අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිතෙහිද නාම ධර්ම 11කි. මේ සිත් දෙකෙහි නාම ධර්ම සංඛ්‍යා වශයෙන් සමාන වුවද භාවනා වැඩීමෙහිදී සුදුසු සිත ගලපාගෙන පරිග්‍රහ කළ යුතු වෙයි. සෝමනස්ස සහගත ප්‍රතිසන්දියකින් උපන් මිත්‍යා දෘෂ්ටිකයෙකුට බුදුරජාණන් වහන්සේ වැනි අති ඉෂ්ඨාරම්මණයක් හමු වූ කල්හි අති මහන්තාරම්මන හෝ විභූතාරම්මන අරමුණුගෙන පහළවන චිත්ත වීතීන්හි ද්වේෂ ජවනයන්ට අනතුරුව තදාරම්මන නොයෙදෙයි. සෝමනස්ස සහගත ප්‍රතිසන්දියකින් උපන්නෙකුට අති ඉෂ්ඨාරම්මණයක් වූ දෙවගණක් ආදී අති මහන්ත ආරම්මණයක් හෝ විභූතාරම්මණයක් අරමුණු කරගෙන බියවීමකදී ද්වේෂ ජවනයන්ට අනතුරුව තදාරම්මන නොයෙදෙයි. තදාරම්මන යෙදෙන්නේ නම් අති ඉෂ්ඨාරම්මණයෙහි සෝමනස්ස සහගත තදාරම්මණයන් වීමම ධර්මතාවයකි. එම සෝමනස්ස සහගත තදාරම්මන සිත් ද්වේෂ ජවනයන්ට අනතුරුව යෙදීම නොගැලපෙයි. ප්‍රතිසන්දි සිතට අනතුරුව පහළවන භවාංග සිත් ප්‍රතිසන්දි සිත හා සමාන වෙයි. සෝමනස්ස වේදනා සහිත ප්‍රතිසන්දි ලාභියෙකුගේ භවාංග සිත් පෙළද සෝමනස්ස වේදනාවෙන්ම යුක්ත වෙයි. ඔහු තුල ද්වේෂ ජවන පහළ වූ විටකදී ඊට අනතුරුව තදාරම්මන නොයෙදෙන්නේ නම් ද්වේෂ ජවනයන්ට අනතුරුව සිත භවංගගත වෙයි. නමුත් ද්වේෂ ජවනයන්ට අනතුරුව සිත සෝමනස්ස සහගතව භවංගගත වීම නොගැලපෙයි. එවන් අවස්ථාවන්හිදී ද්වේෂ ජවනයන් හා සෝමනස්ස භවංග අතර සම්බන්ධ කිරීමට උපේක්ෂා සහගත සම්තිරණ සිත් දෙක අතරින් එක් සිතක් පහළ වෙයි. අරමුණු අනිෂ්ඨාරම්මණයක් වූ විටක අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිතද අරමුණ ඉෂ්ඨාරම්මණයක් හෝ අනිෂ්ඨාරම්මණයක් වූ විට කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිතද යන දෙකෙන් එකක් ආගන්තුක භවාංග කෘත්‍ය ඉටු කරමින් පහළ වෙයි. මෙවන් අවස්ථාවන්හිදී වරින් වර පහළවන මේ සිත් දෙක වනාහි ආගන්තුක භවාංග සිත් නම් වෙයි. සාමාන්‍ය භවාංග සිත් ශරීරය තුලම සාමාන්‍ය ලෙස පිහිටා පහළවන නිසා එම සිත් ආවාසික සිත් හෙවත් ගෙහිමි භවාංග සිත් නම් වෙයි.
ආගන්තුක භවාංගයන් ජවනයගත් අරමුණම නොගන්නා බැවින් එම සිත්වල තදාරම්මන යන නම නොයෙදේ. ආගන්තුක භවාංගයන් ආවාසික භවාංගයද නොගෙන පෙර වැඩිපුර පුරුදු කරන ලද කුසල හෝ අකුසල කාම අරමුණක්ම අරමුණු කරයි. බුදුගුණ භාවනාව කරන විට මහා කුසල ජවනයට අනුතුරුව තදාරම්මන යෙදීමට ඉඩ ඇත. එම චිත්ත වීතිය අරමුණ විභූතාරම්මන වන විට තදාරම්මන එනම් සහේතුක හෝ අහේතුක සුදුසු ලෙස යෙදෙයි. අවිභූතාරම්මනය වන්නේ නම් තදාරම්මනය නොයෙදෙයි. බුදුගුණ යනු අති ඉෂ්ඨාරම්මනයක් වන බැවින් සෝමනස්ස තදාරම්මන පස් වර්ගය පමණක් සුදුසු ලෙස යෙදෙයි. බුදුරජාණන් වහන්සේ සම්බන්ධව මහග්ගත එනම් ධ්‍යාන හෝ අභිඥා ලෝකෝත්තර මාර්ගඵල ඥාන නම් වූ සමාධි ගුණ ප්‍රඥා ගුණ අරමුණු කරගෙන බුදුගුණ වඩන යෝගීන්ගේ මහා කුසල ජවනයන්ට අනතුරුව ඇතිවන අරමුණ කාම අරමුණක් නොවන බැවින් තදාරම්මන යෙදීමට ඉඩ නැත. මරණ සති භාවනාවෙන් ලද හැක්කේ උපචාර සමාධිය පමණකි. තම ජීවිත ඉන්ද්‍රිය ක්ෂය වී ඇති සැටි අරමුණු කළ හැකි වූ විට මෙය කාම අරමුණක් වන බැවින් එම අරමුණ හෙවත් චිත්ත වීතිය විභූතාරම්මණය වන විට තදාරම්මන යෙදෙයි. අවිභූතාරම්මන වන විට තදාරම්මණය නොයෙදෙයි. එමෙන්ම තමා මැරී සිටින ආකාරය නම් වූ ප්‍රඥප්ති අරමුණ තුල කිඳා බැස සිටින විට මරණ සති ජවනයන්ට අනතුරුව තදාරම්මන නොයෙදෙයි. යෝනිසෝ මනසිකාරයේ ඇති තැනැත්තා අනිෂ්ඨාරම්මණයක් හමුවෙහි වුවද කුසල ජවන් මතු කරගනී. එහි වේදනාව සෝමනස්ස හෝ උපේක්ෂා සහගත වුවද අරමුණ අනිෂ්ඨාරම්මණයක් බැවින් තදාරම්මණය අහේතුක අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණ තදාරම්මණයම වෙයි. ත්‍රි හේතුක පෘථග්ජනයන් සම්බන්ධ තදාරම්මන මහා කුසල් ජවන 8ට අනතුරුව තදාරම්මන වර්ග 11න් එක් වර්ගයකින් දෙවරක් පහළ වෙයි. ලෝහ මූල ජවන 8ට අනතුරුව තදාරම්මන වර්ග 11න් එක් වර්ගයකින් දෙවරක් පහළ වෙයි. දෝෂ මූල ජවන 2ට අනතුරුව උපේක්ෂා තදාරම්මන වර්ග 6න් එක් වර්ගයකින් දෙවරක් පහළ වෙයි. මෝහ මූල ජවන 2ට අනතුරුව තදාරම්මන වර්ග 11න් එක් වර්ගයකින් දෙවරක් පහළ වෙයි. තදාරම්මන වර්ග 11 යනු මහා විපාක සිත් 8 හා සන්තීරණ සිත් 3ය. තදාරම්මනයන් සතු කෘත්‍ය මෙම සිත් 11 මගින් ඉටු කරයි. ත්‍රි හේතුක පෘථග්ජනයන්ගේ සිතෙහි මේ මහා කුසල් ජවන 8 යෙදෙයි. එම සිත්වලට අනතුරුව මෙම තදාරම්මන වර්ග 11 අතරින් එක් වර්ගයකින් තදාරම්මන දෙකක් ඇති වෙයි. ලෝභ මූල ජවන 8ට හා මෝහ මූල ජවන 2ට අනතුරුව තදාරම්මන යෙදෙන ආකාරයද මේ ආකාරයටම වටහා ගත යුතුය. ද්වේෂ මූල ජවන 2ට අනතුරුව මහා විපාක සිත් 8 අතරින් උපේක්ෂා සහගත සිත් 4ද උපේක්ෂා සහගත සන්තීරණ සිත් 2ද යන සිත් වර්ග 6න් එක් වර්ගයකින් තදාරම්මන දෙකක් පහළ වෙයි. අරමුණු ඉෂ්ඨාරම්මණයක් වන විට යෝනිසෝ මනසිකාර්ය ඇති ජවනයන්හි සෝමනස්ස සහගත හෝ උපේක්ෂා සහගත බව සුදුසු ලෙස විය හැකිය. එසේ වුවද සෝමනස්ස සහගත වීම බහුල විය හැකිය. සහේතුක මහා විපාක
තදාරම්මන අහේතුක කුසල විපාක තදාරම්මන යන සිත් දෙකෙන් එක් සිතක් සුදුසු ලෙස යෙදිය හැක. තදාරම්මනේහි මහා විපාක සෝමනස්ස සහගත තදාරම්මන 4 වර්ගය හා අහේතුක කුසල විපාක සෝමනස්ස සහගත සම්තිරණ තදාරම්මන වර්ගය යන සියල්ල 5 වර්ගයක් වූ තදාරම්මනයන් අතරින් එක් එක් වර්ගයක් සුදුසු ලෙස යෙදෙයි. ජවනය මහා කුසල ඥාන සංප්‍රයුක්ත සෝමනස්ස සහගත ජවනය වන්නේ නම් තදාරම්මනයද මහා විපාක ඥාන සංප්‍රයුක්ත සෝමනස්ස සහගත තදාරම්මනයද අහේතුක කුසල විපාක සෝමනස්ස සහගත සම්තිරණ තදාරම්මනයද යන දෙකෙන් එකක් යෙදිය හැක. ඉදින් ජවනය මහා කුසල ඥාන සංප්‍රයුක්ත උපේක්ෂා සහගත ජවනයක් වේ නම් තදාරම්මනයද මහා විපාක ඥාන සංප්‍රයුක්ත උපේක්ෂා සහගත තදාරම්මනයක් හෝ අහේතුක කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ තදාරම්මනයක් යන දෙකින් එකක් විය හැක. ඥාන විප්‍රයුක්ත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත උපේක්ෂා සහගත යන දෙකද මෙලෙසටම වටහා ගත යුතුය. ඥාන විප්‍රයුක්ත බව පමණක් වෙනස් වෙයි. අරමුණ අති ඉෂ්ඨාරම්මණයක් වන විට කුසල විපාක සෝමනස්ස තදාරම්මන 5 වර්ගයක් පමණක් යෙදිය හැක. ඉෂ්ඨාරම්මණයක් කෙරෙහි මහා විපාක තදාරම්මන 8 ආකාරයකින් අහේතුක කුසල විපාක තදාරම්මන දෙවර්ගය වශයෙන්ද යෙදිය හැක. වැඩිදුර විස්තර සඳහා පොතෙහි පිටු අංක 172 ඇති ධම්මාරම්මන මනෝද්වාරික චිත්ත වීති දැක්වෙන වගුව සහ අනිෂ්පන්න රූප සම්බන්ධ මනෝද්වාර වීති වගුව බලන්න. ධම්මාරම්මන මනෝද්වාරව්වජන සමාපatti වීති ක්‍රමයට ආනාපාන සති නාම ධර්මයන් සම්මර්ෂණය කිරීම. මනෝද්වාරව්වජනය යනු අරමුණ හෙවත් ආනාපාන සති පටිභාග නිමිත්ත අරමුණු කරන්නා වූ සිත හෙවත් අරමුණ ගන්නා වූ සිත. පරිකර්ම යනු නාසිකාග්‍රේහි සිත පිහිටුවීම. ආදිකම්මික යෝගීන්ගේ ආනාපාන සති ධානයට පෙර වූ පළමු සිතයි. ධාන ලැබෙන තෙක් මනසිකාර කරන කාමාවචර මහා කුසල ජවන සිතයි. උපචාර යනු ප්‍රතිභාග නිමිත්ත සහිත සමාධි අවස්ථාවයි. ආදිකම්මික යෝගීන්ගේ ආනාපාන සති ධාන සිතට పూర్ව භාග දෙවන සිතයි. ධානයට පෙර ආසන්න අවස්ථාවෙහි ඇතිවන්නා වූ මහා කුසල ජවන සිතයි. අනුලෝම පටිභාග නිමිත්තට සිත ඇතුළු වීම. ආදිකම්මික යෝගීන්ගේ ආනාපාන සති ධානයට සිතට තෙවන සිතයි. ධාන ජවන සිත් පහළ වීමට අනුලෝම වශයෙන් කටයුතු කරන මහා කුසල සිතයි. ධානයට නැමෙන හෙවත් අරමුණට බර වූ සිතයි. ගෝත්‍ර භූ යනු එයටම සිත ගොදුරු වීම සිත ධානයට බැසගන්නා වූ අවස්ථාවේ පවතින සිතයි. කාමාවචර ගෝත්‍රයේ ඉක්මවන මහා කුසල් ජවන සිතයි. ධාන යනු එම පටිභාග අරමුණෙහිම සිත අඛණ්ඩව පැවැත්වීම ආනාපාන සති ධානයේ හෙවත් අර්පණා අවස්ථාව. රූපාවචර අරූපාවචර කුසල් ජවන් සිත්ය. ධම්මාරම්මන ස්වභාව චිත්ත වීතීන් භාවනාවට නැගීම. භාවනා කළ යුතු අයුරු. ආනාපාන සති ප්‍රථම ධානයට සමවදින්න. එහි මද වේලාවක් ගතකොට ඉන් නැගී සිට ප්‍රථම ධානයට සමවැදීමට පෙර ඒ සඳහා පහළ වූ මනෝද්වාරව්වජන
පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ යන සිත් හා ප්‍රථම ධාන චිත්තය පිළිවෙලින් ආවර්ජනය කර ඒවා දැක හඳුනාගත යුතුය. පසුව ඒ සිත් තුළ පැවතියා වූ ඒ නාම ධර්මයන් එකින් එකද වෙන වෙනමද පිළිවෙලින් වටහා ගත යුතුය. ඒ මෙසේය. සමාධියට සමවැදීමට අවශ්‍යයයි මනසින් ආවර්ජනා කරන අවස්ථාවේදී එම මනෝද්වාරවජන සිත පහළ විය. එහි පැවති නාම ධර්ම 12 එකින් එක පරිග්‍රහ කර ඒ සියල්ල පොදුවේ එකට පිහිටා ඇති සැටි වටහා ගන්න. එහි පැවති නාම ධර්මයන් නම් අඤ්ඤ සමාන 13න් ප්‍රීතිය, ඡන්දය යන දෙක හැර ඉතිරි චෛතසික 11 හා සිත යන 12ය. ඉන්පසු දෙවන චිත්තක්ෂණයෙහි ඇති වූ පරිකර්ම සිත ආවර්ජනා කරන්න. එහි පැවති නාම ධර්ම 34ද එකින් එක හා පොදුවේ පැවති ආකාරය සමාධිමත් සිතින් වටහා ගන්න. එම නාම ධර්ම 34 නම් අඤ්ඤ සමාන 13, සෝබන සාධාරණ 19, ප්‍රඥාව හා සිතය. ඉන්පසු ඒ ආකාරයටම උපචාර, අනුලෝම, ගෝත්‍රභූ, ප්‍රථම ධානය යන සිත් එකින් එක වෙන වෙනම ආවර්ජනා කර එම එක් සිත්වල පැවති නාම ධර්ම 34 එකින් එක හා පොදුවේ පිහිටි ආකාරය සමාධිමත් සිතින් දැක වටහා ගන්න. ඉන්පසු ඉහත කී ආකාරයටම ආනාපාන දෙවන ධානයට සමවදින්න. එවිට එහි පහළ වූ මනෝද්වාරවජන, පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ දෙවන ධානසිත යන සිද්ද එකින් එක ආවර්ජනා කර එම සිත්හි පිහිටි නාම ධර්මයන්ද මනාව දැක වටහා ගන්න. දෙවන ධානයේදී විතර්ක, විචාර දෙදෙන නැති බැවින් එහි පවතින නාම ධර්ම ගණන දෙතිසකි. ඉන්පසු ආනාපාන තෘතීය ධානයට සමවදින්න. එහි මුලින් පහළ වූ සිත් පස මනාව දැක හැඳින ගන්න. එම සිත්හි පිහිටි නාම ධර්මයන්ද පරිග්‍රහ කරන්න. තෙවන ධාන අවස්ථාවෙහිදී විතර්කය, විචාරය, ප්‍රීතිය හැර ඉතිරි නාම ධර්ම 31ක් පවතී. නැවත ආනාපාන චතුර්ථ ධානයට සමවදින්න. එහි මනෝද්වාරවජන සිතෙහි නාම ධර්ම 12ක් පවතී. පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ යන අවස්ථාවන්හිදී ප්‍රීතිය නොයදෙන බැවින් නාම ධර්ම 33 බැගින් පවතී. ඒවා මනාව දැක හැඳිනගෙන පරිග්‍රහ කරන්න. චතුර්ථ ධාන අවස්ථාවෙහිදී නාම ධර්ම 31ක් පවතී. එහි වේදනාව උපේක්ෂා වේදනාවය. මේ ආකාරයට සියලුම නාම ධර්මයන් සමාධිමත් සිතින් එකින් එකද පොදුවේද දැක ගනිමින් භාවනාවට නැගිය යුතුය. චිත්තක්ෂණ 17ක් සහිත විභූතාරම්මන චිත්ත වීතියක් පිළිබඳ රූපයක් 171 පිටුවේ දැකගත හැක. ධම්මාරම්මන මනෝද්වාරික චිත්ත වීති දැක්වෙන වගුව හා අනිෂ්පන්න රූප සම්බන්ධ මනෝද්වාර වීති වගුව 172 පිටුවෙහි දැකිය හැක. භාවනා කළ යුතු අයුරු. ආනාපාන සතියෙන් හෝ ඕදාත කසිනෙන් චතුර්ථ ධානයට සමවැදී එහි ආලෝකයේ ප්‍රභාස්වර වූ විට එමගින් තම චක්කු ద్వාරය අරමුණු කර එහි අභ්‍යන්තරයේ පවතින චක්කු දසක කලාපයන් අරමුණු කරගන්න. අනතුරුව ඒ අවට පවතින කිට්ටුම රූප කලාපයන්ගේ ඇති වර්ණ රූපයන් ඇදගන්නා වූ චක්කු ප්‍රසාදය ප්‍රීතියත් ප්‍රඥාවත් සහිතව අරමුණු කරගන්න. එවිට එහිදී මනෝද්වාරා වජ්ජනයෙන් ආවර්ජනා කිරීම, ජවන් සිත් 7 වාරයක් පහළ වීම, තදාරම්මණය 2 වාරයක් පහළ වීම යන
කරුණු සියුම් සමාධිමත් සිතකින් මනාව දැක ගන්න. ඉන්පසු එම මනෝද්වාරා වජ්ජන සිතෙහි පවතින නාම ධර්ම 12ද ජවන සිතෙහි නාම ධර්ම 34 බැගින් 7 වාරයක් පහළවන අයුරුද තදාරම්මන සිතෙහි නාම ධර්ම 34 12 11 ආදිය සුදුසු ලෙස පහළවන අයුරුද වගුවේහි දක්වා ඇති ආකාරයට නාම ධර්ම එකින් එකද පොදුවේ මනාව පරිග්‍රහ කරන්න. 175 පිටුවේ වගුව. ඉන්පසු දෙවන පෙළෙහි සඳහන් ආකාරයට යලිත් චක්කු ප්‍රසාදය ප්‍රීතිය හැර ප්‍රඥා සහිතව අරමුණු කරන්න. එවිට එහිදී මනෝද්වාරා වජ්ජන සිතෙහි නාම ධර්ම 12ද ජවන සිතෙහි නාම ධර්ම 33ද බැගින්ද එනම් ප්‍රීතිය හැර තදාරම්මන සිතෙහි නාම ධර්ම 33 11 වශයෙන් සුදුසු ලෙස යෙදෙන පරිදිද පරිග්‍රහ කරන්න. එසේම තුන්වන පෙළේ ජවනයන්හි ප්‍රඥාව හැර ප්‍රීතිය සහිතව නාම ධර්ම 33 බැගින් යෙදෙන ආකාරයද හතරවන පෙළේ ජවනයන්හි ප්‍රීතිය හා ප්‍රඥාව යන දෙකම හැර නාම ධර්ම 32 බැගින් යෙදෙන ආකාරයද සමාධිමත් සිතින් මනාව දැක පරිග්‍රහ කරන්න. පසුව එහි දෙවන අවස්ථාව ලෙස චක්කු ප්‍රසාදයට ඇදගන්නා වූ රූප කලාපයන්ගේ වර්ණ රූපයන් ප්‍රීති ප්‍රඥා සහිතව අරමුණු කරගන්න. එවිට පහළවන මනෝද්වාරා වජ්ජන සිතද ජවන වාර 7ද තදාරම්මන වාර 2ද හඳුනා ගන්න. එවිට පෙරසේම ඒ පේලිවල ජවන නාම ධර්ම 34 33 33 32 ආදී ලෙස යෙදෙන හැටි වෙන වෙනමද පොදුවේද වටහා ගන්න. එම චිත්ත වීතීන්හි ඇති මනෝද්වාරා වජ්ජන සිත් හා තදාරම්මන සිත් සුදුසු ලෙස පරිග්‍රහ කරන්න. ඉන්පසු චක්කු ප්‍රසාදයට ඇදගන්නා රූප අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ ලෙස සම්මාර්ෂණය කරමින් ජවන සිත්හි කුසල නාම ධර්ම 34 33 33 32 වශයෙන් යෙදෙන ආකාරයන් එකින් එක හා පොදුවේද මනාව දැකගත යුතුය. අනතුරුව මෙම ආකාරයටම සෝතය හෙවත් කන සම්බන්ධයෙන්ද පරිග්‍රහ කළ යුතුය. එහිදී පෙරසේම සෝත ප්‍රසාදයේද මනෝද්වාරික කුසල ක්‍රමයට බැලිය යුතුය. පසුව සෝත ප්‍රසාදයේහි හැපෙන ශබ්දය අරමුණු කරගෙන එම ශබ්දය අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් පෙරසේම සම්මර්ෂණය කරන්න. තවද ගාන ප්‍රසාදය ගන්ධ ආරම්මණය අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන්ද ජීවහා ප්‍රසාදය රසාරම්මණය අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන්ද කාය ප්‍රසාදය පොට්ටබ්බ ආරම්මණය පඨවි තේජෝ වායෝ යන ආකාර තුනෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන්ද ඉහත දැක් වූ වගුවේ සඳහන් ආකාරයට මනා සමාධියකින් පරිග්‍රහ කරන්න. අනතුරුව ආපෝ රූපය, පුරුෂ භාව රූපය, ස්ත්‍රී භාව රූපය, හෘදය රූපය, ජීවිත රූපය, ආහාර රූපය යන නිෂ්පන්න රූපයන්ද ඉහත දැක් වූ ක්‍රමයට ධාතු වශයෙන්, රූප වශයෙන්, අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන්ද මනා ලෙස පරිග්‍රහ කළ යුතුය. ඉන්පසු ආකාශ ධාතුව කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, උපචය, සන්තති, ජරතා, අනිච්චතා, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන රූප 10ද මෙසේ පරිග්‍රහ කළ යුතුය. මේ රූප අනිෂ්පන්න රූප බැවින් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් සම්මාර්ෂණය නොකරයි.
එහිදී මෙම රූප ධාතු වශයෙන් හා රූප වශයෙන් යන දෙආකාරයටම වගුවේ ඇති ආකාරයට මනා සමාධියකින් පරිග්‍රහ කළ යුතුය. චක්කු ద్వාරික අති මහන්තාරම්මන චිත්ති වීති සටහනක් 174 පිටුවෙහි දක්නට ලැබෙයි. රූපාරම්මන වර්ණ කුසල වගුව 3 පිටුව 145 දී මෙහිදී කුසල් චිත්ත වීති බැලීම පංච ద్వාරවජන ක්‍රමයට දැකිය හැක. භාවනා කළ යුතු අයුරු ආනාපාන සතියෙන් හෝ ඕදාත කසිනෙන් චතුර්ථ ධානයට සමවදින්න. එහි ආලෝකය දීප්තිමත් වූ විට එමගින් භවාංගසිත චක්කු ප්‍රසාදය එයට ඇදගන්නා වර්ණය යන තුන කෙරෙහි සිත පිහිටුවන්න. එහිදී මෙම රූපාරම්මණයන් අරමුණු කරගෙන චිත්ත වීති ක්‍රමයක් සිදුවෙමින් පවතින බව මනාව වටහා ගත හැකි අතර එම චිත්ත වීතීන්හි පැවති එක් එක් අවස්ථාවන් ද වෙන වෙනම දැකගත හැකිය. එනම් මෙහිදී චක්කු ප්‍රසාදේහි වර්ණ රූපයන් ගැටීම සම්බන්ධව භවාංග චලන භවාංග උපච්ඡේදක පංච ద్వාරවජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීරණ වත්තපන ජවන වාර 7 තදාරම්මන වාර 2 යනුවෙන් මනෝද්වාරේහි මනෝද්වාරවජනය ජවන වාර 7 තදාරම්මන වාර 2 යන ක්‍රමයට චිත්ත වීති ක්‍රියා කරන ආකාරයේද දැකගත යුතුය. අනතුරුව මෙහි පංච ద్వාරවජන සිතෙහි පවතින නාම ධර්ම 11 එකින් එකද පොදුවේද මනාව පරිග්‍රහ කරන්න. ඉන්පසු එලෙසම චක්කු විඥාන නාම ධර්ම 8 සම්පටිච්ඡන නාම ධර්ම 11 සම්තීරණ නාම ධර්ම 12 වත්තපන නාම ධර්ම 12 ජවන නාම ධර්ම 34 සත් වරක් තදාරම්මන නාම ධර්ම 34 12 11 සුදුසු ලෙස දෙවරක් භවංග නාම ධර්ම 34 යන පිළිවෙලින් නාම ධර්මයන් එකින් එකද පොදුවේද මනාව වටහා ගත යුතුය. එසේම එම චිත්ත වීතියෙහිදීම මනෝද්වාර වශයෙන් රූප අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන්ද සම්මර්ෂණය කරමින් එහිදී ඒ සිත්හි පවතින ඒ නාම ධර්මයන් මනාව පරිග්‍රහ කළ යුතුය. මේ ආකාරයට ඉතිරි චිත්ති වීති තුනේද ඒ සිත්වලට අදාළව ඒ නාම ධර්මයන් සියල්ලක්ම එකින් එකද පොදුවේද මනා සමාධියකින් දැක අවබෝධ කරගත යුතුය. මෙහි පළමු චිත්ත වීතිය සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත නිසා සම්තීරණ ජවන තදාරම්මන යන සිත්හි ප්‍රීතිය එනම් සෝමනස්ස වේදනාව යෙදෙයි. ඉතිරි සිත්හි භවාංග සිත හැර උපේක්ෂා වේදනාව යෙදෙයි. ජවනයන්හි ප්‍රඥාව යෙදෙයි. දෙවන චිත්ත වීතිය උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත බැවින් සම්තීරණ ජවන තදාරම්මන යන සිත්හි ප්‍රීතිය නොයෙදෙයි. උපේක්ෂා වේදනාව යෙදෙයි. තෙවන චිත්ත වීතිය සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත බැවින් සම්තීරණ ජවන තදාරම්මන යන සිත්හි ප්‍රීතිය යෙදෙයි. ඉතිරි සිත්හි භවාංග සිත හැර උපේක්ෂා වේදනාව යෙදෙයි. ජවනයන්හි ප්‍රඥාව නොයෙදෙයි. සිවන චිත්ත වීතිය උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත බැවින් භවාංග සිත හැර ඉතිරි සියලු සිත්හි උපේක්ෂා වේදනාවම යෙදෙයි. ජවනයන්හි ප්‍රඥාව නොයෙදෙයි. අනතුරුව සෝතගාන ජීවහා කාය යන අනෙකුත් ద్వාරයන්හිද චිත්ත වීති බැලීම මේ ආකාරයටම සිදු කළ යුතුය. කාය ద్వාරය තුල භාවනා කරන විට පඨවි තේජෝ වායෝ යන ආකාර තුන තුලින්ම භාවනා කළ යුතුය. මේ එක් එක් අවස්ථාවන්හිදී නාම ධර්මයන් පිහිටන ආකාරය
නාම ධර්ම වගුවලින් දත හැකිය. උපදේශ මේ ආකාරයට භාවනා කළ පසු විශේෂයෙන්ම ඔබට ප්‍රායෝගික එදිනෙදා ජීවිතයේදී ලැබෙන නොඑක් අරමුණු සම්බන්ධව එම චිත්ත වීති රටාවන් අනුව ඒවාද භාවනාවට නැගීම කළ යුතුය. එමෙන්ම බාහිර පුද්ගල సంతානෙහිද චිත්ත වීති සම්බන්ධව භාවනාවට නැගීමට උත්සාහ කළ යුතුය. මෙහි දක්වා ඇත්තේ පරමාර්ථ වූ රූප කලාපයන්හි වර්ණ රූපයන් චක්කු ප්‍රසාදේහි හැපීම තුලින් හටගත් චිත්ත වීති සම්බන්ධව කෙරෙන භාවනාවකි. මීට අමතරව තමන් පෙර ඇසෙන් දුටු යම් සම්මුති රූපයන් මගින් කුසල චිත්ත වීති පහළ වූ ආකාර ආවර්ජනා කර පරිග්‍රහ කළ හැක. භාවනා කරන විට චක්කු ප්‍රසාදය හා භවාංග චිත්තය යන දෙකම එකවර හඳුනාගත යුතුය. සෝතාදී ඉතිරි චිත්ත වීතීන් ගැනද මේ නයින්ම දත යුතුය. චක්කු විඥානය චක්කු ප්‍රසාදය අරමුණු කරගෙන රූපාරම්මන පමණක් දැනගන්නා සිතයි. ඉතිරි සෝත ආදී විඥාන ගැනද මෙසේ දත යුතුය. මනෝ විඥානය භවාංග මනෝ ප්‍රසාදේහි එල්බගෙන හදය වස්තු රූපය ඇසුරු කරගෙන සිටින අරමුණු යෝග්‍ය ලෙස දැනගන්නා සිතයි. චක්කු ප්‍රසාදේහි රූපාරම්මණයක් ප්‍රකට වෙයි නම් එම රූපාරම්මණය අරමුණු කළ සිත්වල සිත් වැල චක්කු ద్వාර චිත්ත වීතියයි. සසු ద్వාරයන් පිළිබඳවද මෙසේ දත යුතුය. රූපාරම්මණය ගනිමින් පහළවන චිත්ත වීතිය චක්කු ద్వාර වීතියයි. ඉන්පසු එම රූපාරම්මණය ගනිමින් මනෝද්වාරයෙහි පහළවන චිත්ත වීතිය මනෝද්වාරික චිත්ත වීතියයි. සසු ద్వාරයන් පිළිබඳවද මෙසේමයි. එක් එක් අරමුණ ආයතන ద్వාර දෙකකට අරමුණු වෙයි. රූපාරම්මණය චක්කු ద్వාරයට හා මනෝද්වාරයට යන දෙකටම අරමුණු වෙයි. සසු ద్వාරයන් පිළිබඳවද මෙසේමය. රූපාරම්මණය චක්කු ප්‍රසාදය හා භවාංග මනෝ ප්‍රසාදය යන දෙකෙහිම එකවර ගැටෙයි. ආපාතගතව ස්පර්ශ වෙයි. අත්තක පක්ෂියෙකු වසන විට අත්තෙන් සෙවණැල්ලත් යන දෙකෙහිම එකවර ස්පර්ශ වන්නාක් මෙනි. සසු ආරම්මන පිළිබඳවද මෙසේ සලකිය යුතුය. පංචද්වාර වජන චිත්ත වීතියක් ගෙවී ගිය පසු ඒ සම්බන්ධයෙන් මනෝද්වාරික චිත්ත වීති බොහෝ ප්‍රමාණයක් ඇති වෙයි. පංචද්වාරික චිත්ත වීතියකට අරමුණක් නිසි ලෙස තීරණය කළ නොහැක. ඒ මනාව තීරණය කරනු ලබන්නේ මනෝද්වාරික චිත්ත වීති වලිනි. කාමාවචර රූපාවචර සත්වයන්ගේ දෙපස් විඥාන සිත් හැර අනෙකුත් සියලුම සිත් හෘදය වස්තුව ඇසුරු කරගෙන හටගනී. ජවන යනු පංචද්වාරා වජ්ජන සිතේ පටන් වොත්තපන සිත දක්වා පවතින සිත්වලට වඩා අධික වේගයක් වීරියක් ගැබ්ව පවතින සිත් පෙළකි. කුසල අකුසල හටගන්නේ මේ සිත්හිය. චිත්ත වීතියක් ගැන පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා අඹ උපමාවක් විසුද්ධි මාර්ගයේහි දක්වා ඇත. මනෝද්වාරා වජ්ජන අකුසල චිත්ත වීති වගුව පිටුව 178 ඇත. භාවනා කළ යුතු අයුරු ආනාපාන සතියෙන් හෝ ඕදාත කසිනෙන් චතුර්ථ ධානයට සමවදින්න. එහි ආලෝකය දීප්තිමත් වූ විට තමන් වඩාත් ප්‍රිය කරන වස්තුවක් ඇඳුමක් වැන්නක් සිහි කරන්න. ඉන්පසු භවාංග චිත්තය ආවර්ජනා කරන්න. එවිට එම වස්තුව හදවත තුල නිරූපණය වන බවද එය අරමුණු කරගෙන චිත්ත වීති උපදින බවද යෝගාවචරයා හට මනාව දැකගත හැකිය. ඉන්පසු එම ඇඳුම ලස්සනය, ප්‍රියය, හොඳය යනාදිය ලෙස සිත් උපදින විට
ජවන සිත්වල පහළවන ලෝභ දිට්ඨි නාම ධර්ම 20 19 22 21 ලෙස වෙන් කර වෙන්වෙන්ව වටහා ගත යුතුය. සැබවින්ම ඇඳුමක් කියා දෙයක් නැත. ඇඳුම යනු ධාතු මාත්‍රයක් පමණි. රූප කලාප සමූහයක් පමණි. එබඳු ධාතු සමූහයක් ඇඳුමක් ලෙස සැලකීම වරදවා වටහා ගැනීමකි. එලෙසට වැරදි වැටහීම අනුව ලෝභ දිට්ඨි මූලික වූ සිතුවිලි උපදී. මෙහි පළමුවන අකුසල චිත්ත වීතිය ප්‍රීතියත් සමග ඇතිවන බැවින් එහි නාම ධර්ම 20ක් වෙයි. දෙවන චිත්ත වීතියේදී ප්‍රීතිය ඉවත් වන බැවින් නාම ධර්ම 19ක් හෙවත් 19ක් වෙයි. තෙවන චිත්ත වීතියේ ප්‍රීතියත් තීන හා මිද්ද දෙකත් එක්වීමෙන් නාම ධර්ම 22ක් වෙයි. සිව්වන චිත්ත වීතියේදී තීන මිද්දයන් ඉතිරිව ප්‍රීතිය ඉවත් වූ විට එහි නාම ධර්මය 21ක් වෙයි. ඉන්පසු මේ ඇඳුම් අන් අයගේ ඇඳුම් වලට වඩා හොඳයයි මානයක් යුක්තව සිටීමත් ලෝභ මානසිත උපදිනු ඇත. එහිදීද පෙරසේම චිත්ත වීති හතරෙහිම ජවන වාරවල නාම ධර්ම 20 19 22 21 ආදී වශයෙන් ඇතිවන ආකාරය එකින් එක පිළිවෙලින් පරිග්‍රහ කරන්න. මේ ඇඳුම පරණය අපිරිසිදුය කැතය යනුවෙන් සිතන විට එය අරමුණු කරගෙන දෝෂ සහගත ජවන සිත් උපදින ආකාරය දැනගත හැකිය. එහි පළමු චිත්ත වීතියේදී දෝෂ සහිත නාම ධර්ම 18 යෙදෙන බවද දෙවන චිත්ත වීතියේ තීනය මිද්දය එක්ව නාම ධර්ම 20 යෙදෙන බවද පරිග්‍රහ කර දැනගන්න. ඉන්පසු Tamanගේ ඇඳුමට වඩා හොඳ අනුන්ගේ ඇඳුමක් දක්න විට ජවනයන්හි ඊර්ෂ්‍යා සහගත සිත් ඊට නුරුස්නා ගතිය ඇති වෙයි. එහි පළමු චිත්ත වීතියේ දෝෂ ඉස්සා සහගත නාම ධර්ම 19ක් වන බවද දෙවන වීතියේ එයට තීන හා මිද්ද යන දෙකද එක්වන බැවින් නාම ධර්ම 21ක් යෙදෙන බවද දත යුතුය. තමන් ළඟ හොඳ ඇඳුමක් ඇති විට එය අන්‍යයන්ට සගවන අවස්ථාවන්හිදී එය සම්බන්ධව මච්චරිය සිත් ඇති වෙයි. එහිදී පළමු චිත්ත වීතියේදී ජවනයන්හි දෝෂ මච්චරිය සහගත නාම ධර්ම 19ක් වන බවද දෙවන වීතියේදී එයට තීන හා මිද්ද යන දෙකද එක්වන බැවින් නාම ධර්ම 21ක් යෙදෙන බවද දත යුතුය. ඇඳුමක් අරමුණු කරගෙන පෙර නොකල කුසල් ගැනද පෙර කළ කුසල් ගැනද පසුතැවීමේදී අනාගත අරමුණු වලදීද කුක්කුච්ච සහගත සිත් ඇති වෙයි. ඇඳුමක් දන් දීමට නොහැකි වූ වග සිතන විටද ඇඳුමක් සම්බන්ධව ඉරිසියා සහගත සිත් ඇති වූ වගද සිතා පසුතැවෙන විටකදී ඇති වූ පළමු චිත්ත වීතියෙහිදී ජවනයන්හි දෝෂ කුක්කුච්ච නාම ධර්ම 13ක් වන බවද දෙවන චිත්ත වීතියේදී එයට තීන මිද්ද යන දෙකද එක්වීමෙන් නාම ධර්ම 21ක් යෙදෙන බවද දත යුතුය. ඇඳුම ගැන අකුසල් සිත් ඇතිවන විට නොයෙක් දේ සිහිවන විට සිතෙහි ඉහිරීම හෙවත් උද්දච්ච සහගත සිත් ඇති වෙයි. එහිදී උද්දච්ච සහගත නාම ධර්ම 16ක් යෙදෙන ආකාරය දත යුතුය. මෙම ඇඳුම් සීලාදී ගුණ ඇති උතුමන්ට ගැළපේද නොගැළපේද යනුවෙන් සිතන විට ජවනයන්හි විචිකිච්ඡා හෙවත් සැක සහගත සිත් ඇති වෙයි. එහිදී විචිකිච්ඡා සහගත නාම ධර්ම 16ක් යෙදෙන ආකාරය දත යුතුය. මෙහිදී මෙම සෑම චිත්ත වීතියකම මනෝද්වාරා වජන හා ජවන වාර 7ද සුදුසු ලෙස යෙදෙන තදාලම්බන වාර 2ද යන සෑම චිත්තක්ෂණයකම පවතින සියලු නාම ධර්මයන් මනාව සම්මර්ෂණය කළ යුතුය. අකුසල චිත්ත වීති බැලීම පංචද්වාර වජන ක්‍රමයට වගුව 180 වන පිටුවේ ඇත. භාවනා කළ යුතු අයුරු ආනාපාන සතියෙන් හෝ ඕදාත කසනෙන් චතුර්ථ ධානයට සමවැදී එහි ආලෝකයේ දීප්තිමත් වූ විට භවාංග චිත්තයටත් චක්කු ප්‍රසාදයටත් එයට ඇද ගන්නා වර්ණ රූපයටත් සිත තබන්න.
ඉන්පසු මෙහි අදාළ රූප කලාපයන්හි ඇති වර්ණ රූපයන් චක්කු ප්‍රසාදයෙහි ගැටෙත්ම එම වර්ණය ලස්සනය, ප්‍රියකරුය යන, හොඳය යන අරමුණු හටගන්නා විට ලෝභ, ditthi සහගත අකුසල චිත්ත වීති ඇති වෙයි. එහිදී භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේදක, පංචද්වාර වජන, චක්ඛු විඥාන, සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන, ජවන වාර 7, තදාලම්බන වාර 2, භවාංග සිත්, මනෝද්වාර වජන, ජවන වාර 7, තදාරම්භන වාර 2 ආදී වශයෙන් සිත් උපදින ආකාරය මනාව දැක ගන්න. මෙහිදී පළමුවන සිත වන සෝමනස්ස සහගත දිට්ඨි සංප්‍රයුක්ත චිත්ත වීතියේ පවතින සියලුම චිත්තක්ෂණයන්හි සියලු නාම ධර්මයන් එකින් එක වෙන වෙනමද සියල්ල පොදු වේද මනාව පරිග්‍රහ කරන්න. එසේම ප්‍රීතියත් තීන මිද්‍යත් නැතිව හට ගන්නා දෙවන චිත්ත වීතියද ප්‍රීති තීන මිද්ද සහිතව හට ගන්නා තෙවන චිත්ත වීතියද ප්‍රීතිය නොමැතිව තීන මිද්ද සහිතව හට ගන්නා සිව්වන චිත්ත වීතියද යන මේ චිත්ත වීති හතර තුල සිතක් සිතක් පාසාම සියලුම නාම ධර්මයන් එකින් එකද පොදුවේ මනාව පරිග්‍රහ කරන්න. ඉන්පසු ඒ ආකාරයටම මෙම වර්ණය අන් අයගේ වර්ණයට වඩා හොඳයයි ගැනීමෙන් ලෝභ මාන චිත්ත වීති ඇති වෙයි. එවිට ඒ සම්බන්ධව හට ගන්නා චිත්ත වීති හතරද පෙරසේම මනාව පරිග්‍රහ කරන්න. එසේම මේ වර්ණය අප්‍රසන්නයේ යයි ගැනීමෙන් දෝෂ සිත් හටගනී. අන් අයගේ වර්ණය තම වර්ණයට වඩා හොඳය යයි ගැනීම හේතුවෙන් දෝෂ ඉස්සා සිත් හටගනී. තම වර්ණයන් අන්‍යයන්ට සැඟවීමට සිතන විට දෝෂ මච්චරිය සිත් හටගනී. වර්ණය මුල් කරගෙන කුසලයක් කරගත නොහැකි වීම, එමෙන්ම වර්ණය මුල් කරගෙන අකුසල් සිදු වූයේ යයි සිතන විට කුසල් අකුසල් අතීත අනාගත හැම තැනදීම දෝෂ කුක්කුච්ච සිත් හටගනී. වර්ණය සම්බන්ධව සිත ඒ මේ අත විසිරෙන විට සැලෙන විට උද්දච්ච සිත් හටගනී. වර්ණය මුල් කරගෙන බුද්ධාදී අටතැන පිළිබඳව සැක ඇතිවන විට විචිකිච්ඡා සහගත සිත් හටගනී. මේ ආකාරයට එක චිත්ත වීතියක එක් චිත්තක්ෂණය පාසා පවතින සියලුම නාම ධර්ම ප්‍රමාණයන් මනාව සමාධිමත් සිතකින් එකින් එක වෙන වෙනම දැක අවබෝධ කරගත යුතුය. ඉන්පසු සෝත ගාන ජීවහා කාය යන අනෙක් ద్వාර හතරෙහිද අකුසල චිත්ත වීති බැලීමේ මේ ක්‍රමයටම සිදු කළ යුතුය. කාය ద్వාරය තුල භාවනා කරන විට පඨවි තේජෝ වායෝ යන ආකාර තුන තුලින්ම පරිග්‍රහ කළ යුතුය. අනතුරුව අධ්‍යාත්මික මෙන්ම බාහිර సంతානයන් තුලද සිදුවන මෙම චිත්ත වීති ක්‍රියාවලිය භාවනාව මගින් දැක ගැනීමට උත්සාහ කළ යුතුය. උපදේශ සත්ව సంతානය තුල මෙලෙස ආශ්චර්යමත් වූ චිත්ත වීති රටාවක් අධිකතර වේගයකින් යුතුව ක්‍රියාත්මක වෙයි. මෙම සියලු සිත් කිසිවෙකුගේ උත්සාහයකින් මෙහෙයවීමකින් තොරව සෑම විටම යම් රටාවකට සිදුවීම ධර්මතාවයකි. කාමාවචර චිත්ත වීතියක් කුසල් හෝ අකුසල් ලෙස තීරණය විය හැක්කේ යෝනිසෝ මනසිකාරය හෝ අයෝනිසෝ මනසිකාරය අනුවයි. පංචද්වාරික හා මනෝද්වාරික කුසල අකුසල චිත්ත වීතීන් මෙසේ එකින් එක වෙන වෙනම පරිග්‍රහ කිරීම තුළින් ඒ සම්බන්ධව හාත්පසින් මනා අවබෝධයක් ලැබෙයි. චිත්තවීති ක්‍රියාත්මක වන ආකාරයද ඒ සිත් තුළ පවතින චෛතසික ධර්මයන්ද ඒ නාම ධර්ම මගින් සිදුවන කෘත්‍යයන්ද දකින විට ඒවා තුළ ආත්ම ස්වභාවයක් නැති බව මනාව වැටහෙනු ඇත. ద్వාර 6 සැකවින් පංචද්වාර වජ්ජන යනු රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන හා පොට්ටබ්බ ආරම්මනයි. මේවා කුසල සහ අකුසල වෙයි. මනෝද්වාර වජ්ජන යනු ධම්මාරම්මනයි. එයට නිෂ්පන්න රූප 10 11 සහ අනිෂ්පන්න රූප 10 අයත් වෙයි. භාවනා කළ යුතු අයුරු සමාධිමත් සිතින්
චක්කුද්වාරික කුසල චිත්ත වීති වගුව පෙරසේම යලිත් මනාව සම්මර්ෂණය කරන්න. එහිදී ඒ චිත්තක්ෂණයෙහි පවතින නාම ධර්මයන් හා නාම ප්‍රමාණයන් මනාව දැකගත යුතුය. අනතුරුව චක්කුද්වාර අකුසල චිත්ත වීති වගුවද පෙරසේම නැවතත් සම්මර්ෂණය කරන්න. එහිදීද ඒ චිත්තක්ෂණයෙහි පවතින ඒ නාම ධර්මයන් හා ප්‍රමාණයන් නිවරදිව දැක අවබෝධ කරගත යුතුය. මෙසේ කුසල අකුසල මාරුවෙන් මාරුවට පරිග්‍රහ කළ යුතුය. මෙහිදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන අරමුණු 6 තුලම කුසල අකුසල මාරුවෙන් මාරුවට නිසි ලෙස මනසිකාර කරන්න. එමෙන්ම අනෙක් නිෂ්පන්න රූපයන්ද අනිෂ්පන්න රූපයන්ද පෙරසේම කුසල අකුසල වශයෙන් පරිග්‍රහ කරන්න. ධම්මාරම්මන මනෝද්වාර වීති කුසල කාණ්ඩයට අදාළ වගුව 183 පිටුවෙහි දැක්වෙයි. භාවනා කළ යුතු අයුරු. සමාධිමත් සිතක් ඇති කරගෙන අනතුරුව තමන්ට මුසාවක් කියන්නට සිදු වූ විටක මුසාවක් නොකියා සත්‍ය ප්‍රකාශ කළ අවස්ථාවක් ආවර්ජනය කරන්න. එහිදී එවිට මනෝද්වාරාවර්ජන සිතෙහි නාම ධර්ම 12ක්ද ප්‍රීති ප්‍රඥා ඇති විටක ජවන නාම ධර්ම 35ක්ද තදාලම්බනේහි නාම ධර්ම 34 12 11 වශයෙන් සුදුසු ලෙස යෙදෙන ආකාරය එකින් එක හා පොදුවේද මනාව වටහා ගන්න. ඉන්පසු ජවන් සිත්වල ප්‍රීතිය හැර ප්‍රඥාව සහිතවද ප්‍රඥාව හැර ප්‍රීතිය සහිතවද ප්‍රීති ප්‍රඥා දෙකම හැර යන ආකාරයට චිත්ත වීති 4 තුලින්ම මනාව පරිග්‍රහ කළ යුතුය. ඉන්පසු ඒ ආකාරයටම කේලාම් කීමෙන් වැළකීමේදීද පරුස වචන හිස් වචන ආදීන් වැළකීමේදීද හටගත් චිත්ත වීතීන් හා ඒ සිත්හි පැවති නාම ධර්මයන් එකින් එක හා පොදුවේද මනාව පරිග්‍රහ කළ යුතුය. ඉන්පසු සම්මා කම්මන්තයේදී ප්‍රාණඝාතයකින් වළකින විටකදී සොරකමකින් වළකින විටකදී කාමේහි වර්ධවා හැසිරීමෙන් වළකින විටකදී යනුවෙන් යහපත් කර්මාන්තයක යෙදීමකද තමා සිත ඉපදුන ඒ චිත්ත වීතීන්හි ඒ සිතෙහි යෙදුන නාම ධර්මයන් එකින් එක හා පොදුවේ මනාව පරිග්‍රහ කරන්න. සම්මා ආජීවය සම්බන්ධව චිත්ත වීති හට ගැනීමේදීද සත් ආකාරයකින් චිත්ත වීති පරිග්‍රහ කරන්න. එනම් මුසාවක් කීමට සිදු වූ විට එයින් වැළකී සත්‍ය ප්‍රකාශ කර යහපත් ජීවිකාවක් ගත කිරීමේදී ඇති වූ චිත්ත වීති තුල සියලු සිත්හි පවතින සියලුම නාම ධර්ම පරිග්‍රහ කරන්න. එසේම කේලාම්, පරුස වචන, හිස් වචන, ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර ආදීන් වැළකී සම්මා ආජීවයෙහි යෙදී සිටින අවස්ථාවන්හිදී ඇති වූ චිත්ත වීතීන්හි ඒ සියලු සිත් හා ඒ සිත්හි පැවති නාම ධර්ම එකින් එකද පොදුවේද මනාව පරිග්‍රහ කරන්න. ඉන් අනතුරුව දුක්ඛිත සත්වයෙකු අරමුණු කළ විට අනුකම්පා සහගත කරුණා සහගත සිත් හටගනී. එම චිත්ත වීතීන්හි ජවන් සිත් තුල යෙදෙන ජවන නාම ධර්ම 35 34 34 33 ලෙස හටගත් සියලු නාම ධර්ම මනාව පරිග්‍රහ කරන්න. ඉන්පසු සුඛිත සත්වයෙකු අරමුණ කළ විට ඇතිවන ප්‍රමෝදයේ හෙවත් මුදිතාව සම්බන්ධ චිත්ත වීතීන්හි යෙදෙන ජවන නාම 35 34 34 33 ලෙස හටගත් සියලු නාම ධර්ම මනාව පරිග්‍රහ කරන්න. ඉන්පසු බුද්ධානුස්සති මරණානුස්සති භාවනාවලදීද හටගන්නා මනෝද්වාරවජ්ජන සිත්හි ජවන් තුල නාම ධර්ම 34 33 33 32 යන නාම ආදී වශයෙන්ද සුදුසු පරිදි පතනය වන තදාලම්බනයන්ද එකින් එක හා පොදුවේද මනාව පරිග්‍රහ කළ යුතුය.
මෙහිදී මෙම සෑම චිත්ත වීතියකම මනෝද්වාර වජ්ජනය ජවන වාර 7 සුදුසු ලෙස යෙදෙන තදාලම්බන වාර 2 යන සෑම චිත්තක්ෂණයකම පවතින සියලු නාම ධර්මයන් මනාව සම්මර්ෂණය විය යුතුය. උපදේශ සම්මා වාචා යනු වචනෙන් සිදුවන සතරාකාර දුසිරිත් යහපත් ජීව වෘත්තිය හා සම්බන්ධ නොවන ඒ දුසිරිත් වලින් වැළකීමේ ස්වභාවයයි. මෙහි නාම ධර්ම 35 නම් අඤ්ඤ සමාන 13 සෝබන සාධාරණ 19 ප්‍රඥාව හා සම්මා වාචාව යන දෙකද සිතත් සමග 35කි. නාම ධර්ම 35ක් සහිත ජවන පිළිබඳව මෙසේ සැලකිය යුතුය. සම්මා කම්මන්ත යනු යහපත් ජීවක වෘත්තිය හා සම්බන්ධ නොවන කයින් සිදුවන තෙවදෑරුම් දුසිරිත් වලින් වැළකීමේ ස්වභාවයයි. සම්මා ආජීව යනු යහපත් ජීවිකා වෘත්තිය හා සම්බන්ධ නොවන වචනයෙන් සිදුවන සතරාකාර දුසිරිත් හා කයින් සිදුවන තෙවදෑරුම් දුසිරිත් යන සත්වදෑරුම් දුසිරිත් වලින් වැළකීමේ ස්වභාවයයි. කරුණාව යනු දුක්ඛිත සත්වයන් දුකින් මිදවීමේ කැමැත්තයි. මුදිතාව යනු සුඛිත සත්වයන් දැක සතුටට ප්‍රමෝදයට පත්වන ස්වභාවයයි. මෙම කරුණා මුදිතාවන්ට සත්ව ප්‍රඥප්තියම අරමුණු වශයෙන් ගන්නා බැවින් ජවනයන්ට පසුව තදාලම්බන නොයෙදෙයි. ධානාරම්මන ධාන නාම ධර්ම වගුව පිටුව 185 දක්නට ලැබේ. භාවනා කළ යුතු අයුරු ආනාපාන සති කර්මස්ථානයෙන් ප්‍රථම ධානයට සමවැදී ඉන් නැගී සිට එහි පැවති නාම ධර්ම 34 එකින් එකද පොදුවේද මනාව පරිග්‍රහ කරන්න. ඉන්පසු ආනාපාන සතියෙන්ම දෙවන තෙවන සිව්වන ධානයන්ටද පිළිවෙලින් සමවැදී ඒ ධානයන්හි පැවති ධර්ම 32 31 31 මනාව පරිග්‍රහ කරන්න. අනතුරුව අට්ඨික ප්‍රථම ධානයේහිද ඕදාත ධාන 4හිද මෛත්‍රී ධාන 3හිද අසුභ ප්‍රථම ධානයේහිද පවතින ඒ නාම ධර්මයන් මනාව පරිග්‍රහ කරන්න. නාම කර්මස්ථානයේ ආරම්භයේදී කළ ධාන නාම ධර්ම සම්මාර්ෂණයට වඩා මෙහිදී සිදු කරන ධාන නාම ධර්ම සම්මාර්ෂණයෙහි විශ්වාසවන්ත බවක්ද සමාධියෙහි අවබෝධ ඥානෙහි පුළුල් බවක් ඇති බවද යෝගීන් වහන්සේ මනාව අත්දකී. නාම ධර්ම 53 සිත විඥාණය අරමුණු දැනගන්නා ලබා ගන්නා ස්වභාවය අඤ්ඤ සමාන චෛතසික 13 සර්වචිත්ත සාධාරණ චෛතසික 7 1 පස්ස අරමුණෙහි හැපෙන ස්පර්ශවන ස්වභාවයයි. අරමුණත් චිත්ත චෛතසික ධර්මත් එකට මුණ ගැස්වීම හෙවත් සම්බන්ධ කරවීම. 2 වේදනා අරමුණෙහි රස විඳීමේ ලක්ෂණයයි. සුඛ දුක සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා. 3 සංඥා අරමුණ හඳුන ගන්නා ස්වභාවයයි. අරමුණෙහි ආකාරය ගන්නා වූ ස්වභාවය. 4 චේතනා සංප්‍රයුක්ත ධර්මයන් ක්‍රියාවෙහි යෙදවීමේ ස්වභාවයයි. සකස් කිරීම, පිළියෙල කිරීම, සංවිධානය කිරීම, තමන් හා චිත්ත චෛතසිකයන් ක්‍රියාවෙහි මෙහෙවන බව. 5 ඒකාග්‍රතා නොසලනසේ සිත අරමුණෙහි මනාව ස්ථීරව පිහිටන ස්වභාවය හෙවත් සමාධියයි. සංප්‍රයුක්ත ධර්මයන් විසිර යා නොදී එක අරමුණක ශාන්තව පැවැත්වීම. 6 ජීවිත ඉන්ද්‍රිය සංප්‍රයුක්ත ධර්මයන් ජීවත් කරවන ස්වභාවයයි. සංප්‍රයුක්ත ධර්මයන් වෙනසීමට නොදී ආරක්ෂා කරන අනුපාලනය කරන බව. 7 මානසිකාර සිත අරමුණෙන් ඉවත් වන්නට නොදී නැවත නැවත අරමුණ මෙනෙහි කරවන ස්වභාවයයි. අවධානය අරමුණට චිත්ත චෛතසික ධර්මයන් නිතර යෙදවීම. විතර්ක යනු
සංප්‍රයුක්ත ධර්මයන් අරමුණට නංවන ස්වභාවයයි. මානසිකාර්ය anu සංප්‍රයුක්ත ධර්මයන් අරමුණට ඍජුවම යොමු කරවන බවයි. චේතනාව anu සංප්‍රයුක්ත ධර්මයන් අරමුණට යොමු කිරීමට උත්සාහවත් වන බවයි. මේ චෛතසික හත් දෙන වනාහි කුසල අකුසල විශේෂයක් නොමැතිව සිතක් පාසා සියලුම සිත්හීම එකලස යෙදෙන බැවින් සර්වචිත්ත සාධාරණ චෛතසික නමි. ප්‍රකීර්ණක චෛතසික 6. 1. විතක්ක සංප්‍රයුක්ත ධර්මයන් අරමුණට නංවන ස්වභාවය හෙවත් යොමු කරන ස්වභාව. 2. විචාර එම සිත අරමුණෙහි නැවත නැවත හැසිරවීමේ පැවැත්වීමේ පිරිමැදීමේ ස්වභාවය. 3. අදිමොක්ඛ අරමුණ ස්ථීරව නිසකව නිශ්චය කරන තීරණය කරන ස්වභාවය. 4. වීරිය සංප්‍රයුක්ත ධර්මයන් උත්සාහවත් කරවන ස්වභාව. චිත්ත චෛතසික ධර්මයන්ට අරමුණට යොමු වීමට අනලස්ව රුකුල් දෙන ස්වභාව. 5. ප්‍රීති අරමුණෙහි සංප්‍රයුක්ත ධර්මයන් පිනවන ස්වභාවයයි. 6. ඡන්ද කටයුතු කිරීමේ කැමැති ස්වභාවයයි. අරමුණු ගැනීමට ප්‍රිය කරන එහි හැසිරීමට කැමැති බව ලෝභයසේ ඇලෙන ස්වභාවයක් ඡන්දේහි නැත. මෙම චෛතසික 6 දෙන සියලු සිත්හි නොයේදී කුසල අකුසල ලෞකික ලෝකෝත්තර ආදී සෑම වර්ගයකම සිත්වල සුදුසු පරිදි විසිරී යෙදෙන බැවින් ප්‍රකීර්ණක චෛතසික නමි. ඉහත කියන ලද සර්වචිත්ත සාධාරණ චෛතසික 7 හා ප්‍රකීර්ණක චෛතසික 6 යන මේ චෛතසික 13 කුසල අකුසල දෙපක්ෂයටම අයත් සිත්හි චෛතසිකයන් හා එක්ව යෙදෙන බැවින් අඤ්ඤ සමාන චෛතසික නමි. සෝබන සාධාරණ චෛතසික 19. 1. සද්දා අරමුණු කෙරෙහි සිත පහදවන විශ්වාසය ඇති කරන ස්වභාවය. බුද්ධ ආදී අටතන ස්ථීරව පිළිගන්නා බව. 2. සති අරමුණ නැවත නැවත සිහිගන්වන ස්වභාවය හෙවත් සිහිය. මේ කුසල පක්ෂයෙහි පමණක් යෙදී කුසල අරමුණෙහි සිත පිහිටුවීම සිදු කරයි. අරමුණ අමතක නොකරන බව ලක්ෂණ කොට ඇති මෙය සංප්‍රයුක්ත ධර්මයන් අරමුණෙහි රඳවා තබයි. 3. හිරි පව් කිරීමට ඇති ලැජ්ජාව හෙවත් අකුසල් සිත් හටගන්නවාට ඇති අකමැති ස්වභාවයයි. පාපය පිළිකුල් කරන ස්වභාවයයි. 4. ඔත්තප්ප කයින් වචනෙන් පව් කිරීමට ඇති බයයි. 5. අලෝභ අරමුණෙහි නොඇලීම හෙවත් නොලැගීමේ ස්වභාවයයි. 6. අදෝස අරමුණෙහි නොගැටෙන ස්වභාවයයි. මෛත්‍රියයි. 7. තත්‍ර මංජ තත්තා අරමුණ කෙරෙහි සංප්‍රයුක්ත ධර්මයන් අඩු වැඩි වීමට ඉඩ නොදී මධ්‍යස්තව පවතින ස්වභාවයයි. 8. කාය පස්සද්දී චෛතසිකයන් සංසුන් කරවන ස්වභාවයයි. 9. චිත්ත පස්සද්දී සිත සංසුන් කරවන ස්වභාවයයි. 10. කාය ලහුතා චෛතසිකයන්ගේ සැහැල්ලු බවයි. 11. චිත්ත ලහුතා සිතෙහි සැහැල්ලු බවයි. 12. කාය මුදුතා චෛතසිකයන්ගේ මුදු මොලොක් බවයි. 13. චිත්ත මුදුතා සිතෙහි මෘදු මොලොක් බවයි. 14. කාය කම්මඤ්ඤතා චෛතසිකයන්ගේ කර්මඤ්ඤ බව හෙවත් ප්‍රතිපක්ෂ චෛතසික ධර්මයන්ට විරුද්ධ වී කුසල් ක්‍රියාවට ඔරොත්තු දෙන බවයි. 5. චිත්ත කම්මඤ්ඤතා සිතෙහි කර්මඤ්ඤ බව හෙවත් ප්‍රතිපක්ෂ සිත්වලට විරුද්ධ වී කුසල ක්‍රියාවන්ට ඔරොත්තු දෙන බව. 16. කාය පග්ගුඤ්ඤතා ඒ ක්‍රියාවන්ට චෛතසිකයන්ගේ හුරු පුරුදු බව හෙවත් ප්‍රගුණ බවයි. 17. චිත්ත පග්ගුඤ්ඤතා ඒ ක්‍රියාවන්ට සිතේ හුරු පුරුදු බව හෙවත් ප්‍රගුණ බවයි. 18. කායුජ්ජ කතා චෛතසිකයන්ගේ ඍජු බව හෙවත් ඇද නැති බවයි. 19.
චිත්තුජ්ජ කතා සිතෙහි ඍජු බව හෙවත් ඇද නැති බවයි. සෝබන නම් ලත් හොඳ සිත් සියල්ලෙහිම යෙදෙන බැවින් මෙම චෛතසිකයන් සෝබන සාධාරණ චෛතසික නම් වෙයි. විරති චෛතසික 3 සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. අපමඤ්ඤා 2 1 කරුණා. දුකටපත් සත්වයෙකු කෙරෙහි තම සිතෙහි ඇතිවන අනුකම්පා සහගත ස්වභාවයයි. අනුන් දුකින් මුදවනු කැමැති බව. 2 මුදිතා. සැපෙන් ජීවත් වන්නකු කෙරෙහි තම සිතෙහි ඇතිවන ප්‍රමෝදය හෙවත් සතුටු වන ස්වභාවයයි. අන්‍යයන්ගේ සැපයට සතුටු වන බව. ප්‍රඥා චෛතසිකය. ප්‍රඥාව යනු අරමුණෙහි යථා ස්වરૂපය මනාව දැනගන්නා ස්වභාවය හෙවත් මෝහයෙන් තොර බවයි. සංස්කාරයන් ත්‍රිලක්ෂණයට අනුව දැකීම. සෝබන සාධාරණ චෛතසික 19, විරති චෛතසික 3, අපමඤ්ඤා චෛතසික 2ද ප්‍රඥාවද යන මේ චෛතසික 25 සෝබන චෛතසික නම් වේ. අකුසල චෛතසික 14 මෝහ චතුක්කය. මෝහ 1 අරමුණෙහි සැබෑ තත්වය වසන ස්වභාවය, නොදැනීම, අනුවණකම, අවිද්‍යාව, සිතේ අන්ධ බව. 2 අහිරිකය. පවට ලැජ්ජා නැති බව, පාපයේ පිළිකුල් නොකිරීම. 3 අනෝතප්ප. පාපයට බය නැති බව. 4 උද්ධච්ච. සිතෙහි සැලෙන හෙවත් නොසන්සුන් ස්වභාව, අරමුණෙහි මනවින් නොපිහිටින අශාන්ත ස්වභාව. අකුසල සිතක් පාසා නොවරදවාම යෙදෙන බැවින් මෙම චෛතසික සර්ව අකුසල සාධාරණ චෛතසික නමි. ලෝභ ත්‍රිකය. 1 ලෝභ. 2 දිට්ඨි. අරමුණ වරදවා ගන්නා ස්වභාවය, මිරිගුවට රැවටෙන්නාසේ අරමුණ නිත්‍ය සුඛ ආත්ම සුභ වශයෙන් ගන්නා බව දිට්ඨියයි. 3 මාන. තමා උසස් හෝ පහත් කොට ගන්නා ස්වභාව, කොඩියක්සේ සිතින් උඩගුවන හුවා දක්වන බව මානයි. දෝෂ චතුක්කය. 1 දෝෂ. අරමුණට විරුද්ධ වන ස්වභාවය, මුගුරු පහරින් කෝප වූ නයාමෙන් සිතෙහි ඡණ්ඩ ගතිය. 2 ඉස්සා. අනුන්ගේ සම්පත් නොම ඉවසන ස්වභාවය වූ ඊර්ෂ්‍යාව. 3 මච්චරිය. තම සම්පත් අන්‍යයන් පරිභෝග කරනවාට ඇති අකමැති ස්වභාවය වූ මසුරුකම. 4 කුක්කුච්ච. කළ අකුසල් හෝ නොකළ කුසල් පිළිබඳ පසුතැවෙන ස්වභාවය. සසංකාරික චෛතසික 2 1 තීනය. සිතේ අකර්මඤ්ඤ බව, දුබල බව, අලස බව, පසුබසින ස්වභාවය. 2 මිද්ද. චෛතසිකයන්ගේ අකර්මඤ්ඤ බව, දුබල බව, අලස බව, පසුබසින බව. විචිකිච්ඡා. අරමුණ කෙරෙහි විශ්වාසයෙන් නැති බව, එනම් බුද්ධ ආදී අටතන කෙරෙහි පවතින සැක ස්වභාවය. මෙසේ අඤ්ඤ සමාන චෛතසික 13, අකුසල චෛතසික 14, සෝබන චෛතසික 25 යන මේ සියල්ල දෙපනස් චෛතසික හෙවත් චෛතසික 52 නම් වෙයි. නාම ධර්ම සම්මර්ෂණය කිරීමට පෙර මෙම චිත්ත චෛතසික නාම ධර්ම 52 ස්වභාව අර්ථ සමග මනාව කටපාඩම් කරගත යුතුය. මෙහි දක්වා ඇත්තේ නාම ධර්මයන් ගැන නාම මාත්‍රික වූ හැඳින්වීමකි. රේරුකාණේ චන්දමිවල මහානායක ස්වාමීන් වහන්සේ විසින් රචිත අභිධර්මයේ මූලික කරුණු නම් ග්‍රන්ථය හෝ වෙනත් ග්‍රන්ථ ඇසුරෙන් මේවා පිළිබඳ දැනුම ලබා ගැනීම ඉතා ප්‍රයෝජනවත් වෙයි. උපදේශ. චෛතසික නැතිව සිතටත්, සිත නැතිව චෛතසිකයන්ටත් තනිව ඉපදිය නොහැක. සෑම චිත්තක්ෂණයක් පාසාම ඒ තුල සිත හා චෛතසික සමූහ ලෙස එකට පහළ වෙයි. සිතට වනාහි අරමුණු දැනගැනීම මාත්‍රයක් මිස අන් කිසිවක් නොකළ හැකිය. ස්පර්ශ විඳීම්, හැඳිනීම්, එකඟ කිරීම ආදී සියල්ලම චෛතසිකයන් සතු ක්‍රියාවන්ය.
නොයෙක් ආකාරයේ ප්‍රභේදවල බෙදා දක්වන ලද සිතෙහි බාහිර අරමුණු ස්පර්ශ වීම හේතුවෙන් පස්ස වේදනා සංඥා ආදී ගති ස්වභාවයන් ආකාර 52ක් හටගනී. එම ගති ස්වභාවයන් සිත හා එක්ව ඉපදීම, එක්ව නිරුද්ධ වීම, එකටම අරමුණු ගැනීම, සිත උපදින වස්තුවෙහිම ඉපදීම යන සංප්‍රයෝග ලක්ෂණයන්ගෙන් සිත තුළ උපදින බැවින් මෙම දෙපනස් ධර්මයන්ට චෛතසිකයයි කියනු ලැබෙයි. සංප්‍රයුක්ත ධර්ම යනු එක චිත්තක්ෂණයක් තුළ එකට මිශ්‍රව පවතින චිත්ත චෛතසික ධර්මයෝය. තුන් ලෝක වාසී සකල සත්වයන්ගේ సంతానගත යම්තාක් චෛතසිකයෝ වෙද්ද ඒ සියල්ල මේ දෙපනස් චෛතසිකයෝමය. මේ කියන ලද චිත්ත චෛතසික ධර්මයන්ගෙන් අන්‍ය වූ කිසිදු නාම ධර්මයක් මේ විශ්වය තුල තවත් නැත. මේ සියල්ලම සත්ව පුද්ගල ආත්ම නො වූ අරූපී ධර්ම බැවින්ද අරමුණට අභිමුඛව පවතින බැවින්ද නාම නම් වෙයි. සියලු නාම ධර්මයන්ගේ පොදු ලක්ෂණය වන්නේ අරමුණට නැමීම හා අරමුණෙහි ඇලී පැවැත්වීමයි. පරමාර්ථ ධර්මයන් විස්තර කිරීමෙහිදී සම්මුතීන්ට ගැලපෙන පරිදි වචන හැසිරවිය නොහැක. ඒවා පරමාර්ථ සත්‍ය බැවින් මනෝද්වාරයේහි ස්පර්ශ වීම තුලින් ස්වකීය වශයෙන්ම දත යුතු ධර්මතා ස්වභාවයන්ම වෙයි. ක්‍රියාවක් කිරීමෙහි උත්සාහය චේතනාවයි. ක්‍රියා සිදු කිරීමෙහිදී චේතනාව ප්‍රධාන වන අතර අරමුණු ගැනීමෙහිදී සිත ප්‍රධාන වේ. විතර්කය වනාහි අරමුණට සිත නංවන අතර එහි සංප්‍රයුක්ත ධර්මයන්ද ඒ අනුවම අරමුණට පැමිණෙයි. එබැවින් චිත්ත චෛතසිකයන් අරමුණට පැමිණවීම විතක්ක නම් වෙයි. කල්පනා කිරීම සිදුවන්නේ විතර්කයේ බලයෙනි. විතර්කය ඕලාරිකයි. විචාරය සියුම්. කාය චිත්ත පස්සද්ධි වනාහි උද්ධච්ච ආදියට විරුද්ධය. කාය චිත්ත ලහුතා තීන මිද්දයන්ට විරුද්ධය. කාය චිත්ත මුදුතා තදගති ඇති කරවන දිට්ඨි මාන ආදියට විරුද්ධය. කාය චිත්ත කම්මඤ්ඤතා අකර්මඤ්ඤ කර කාමච්ඡංග ආදියට විරුද්ධය. කාය චිත්ත පග්ගුඤ්ඤතා ගිලන් බවට පත් කරන අශද්ධා ආදියට විරුද්ධය. කාය ජුද්ධකතා චිත්තුජුකතා මායා සාඨේය ආදී පාප ධර්මයන්ට විරුද්ධය. මායාව යනු තම වැරදි සංගවන ස්වභාවයයි. සාඨේය යනු නැති ගුණ දක්වන ස්වභාවයයි. යමක් නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් වර්ධවා වටහා ගැනීම මෝහය හෙවත් අවිජ්ජාවයි. යමක් නিত্য සුභ සුඛ ආත්ම ලෙස වර්ධවා පිළිගැනීම දිට්ඨියයි. උද්ධච්ච සහගත සිත වනාහි අලු කොටකට ගලක් ගැසූ විටක මෙන් නිතර විසිරී පවතී. අහංකාරකම අනුන් හා සසඳා බලා තමා උසස් කොට අනුන් පහත් කොට සැලකීමයි. උදම් වීමයි, මත් වීමයි. මෙය මානෙහි ස්වභාවයයි. මාන්නේ යනුද මෙයමයි. පසුතැවීම, දුක් වීම කුක්කුච්චේ ස්වභාවයයි. මේවා සිතින් දැනගන්නවාට වඩා හොඳින් පිරිසුදුව ගැඹුරින් දකින ස්වභාවය ප්‍රඥාවයි. පරිග්‍රහණ 4. රූප පරිග්‍රහණය, නාම පරිග්‍රහණය, රූප නාම පරිග්‍රහණය, නාම රූප ව්‍යවස්ථාපන පරිග්‍රහණය. භාවනා කළ යුතු අයුරු. ආනාපාන සතියෙන් හෝ ඕදාත කසනෙන් චතුර්ථ ධානයට සමවැදී ඉන් නැගී සිට එම සමාධිමත් සිතින් මෙහි දැක්වෙන තෙවන හා පස්වන චිත්ත වීති වගුවලට අනුව ඒ චිත්ත වීතීන්ගේ එක් එක් චිත්තක්ෂණයක් පාසා පවතින රූප 63 එනම් කාය ద్వාරයේහි ඇති රූප 53 පොදුවේ එකට දකිමින් රූප යනුවෙන් මනාව පරිග්‍රහ කරන්න. මෙහිදී ద్వාර 6හිම කුසල අකුසල වශයෙන් මෙසේ රූප ධර්ම පමණක් පරිග්‍රහ කළ යුතුය. මෙය රූප පරිග්‍රහණයයි. තෙවන හා පස්වන චිත්ත වීති වගුවලට අනුව ඒ චිත්ත වීතීන්හි එක් එක් චිත්තක්ෂණයක් පාසා පවතින විවිධ නාම ධර්මයන්
පොදුවේ එකට දකිමින් නාම යනුවෙන් මනාව පරිග්‍රහ කරන්න. ద్వාර 6හිම කුසල අකුසල වශයෙන් මෙසේ නාම ධර්ම පමණක් පරිග්‍රහ කළ යුතු වේ. මෙය නාම පරිග්‍රහණයයි. තෙවන හා පස්වන චිත්ත වීති වගුවලට අනුව ඒ චිත්ත වීතීන්හි එක් චිත්තක්ෂණයක් පාසා පවතින නාම හා රූප පොදුවේ එකට දකිමින් නාම රූප යනුවෙන් පරිග්‍රහ කරන්න. ద్వාර 6හිම කුසල අකුසල වශයෙන් මෙසේ නාම රූප ධර්මයන් පරිග්‍රහ කළ යුතු වේ. මේ නාම රූප පරිග්‍රහණයයි. මෙම නාම රූප ක්‍රියාදාමය මනාව වටහාගත් පසු නාම රූප දෙක වනාහි සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් නොවන බවත් නාම රූප වලට අමතරවද ආත්මයයි ගත හැකි හරයක් නැති බවත් භාවනාව තුළින් මනාව වටහා ගත යුතුය. මෙසේ කුසල අකුසල වශයෙන් ద్వාර 6හිම නාම රූපයන් සත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් තොර බව මනාව පරිග්‍රහ කළ යුතුය. මේ නාම රූප ව්‍යවස්ථාපන පරිග්‍රහණයයි. උපදේශ රූප පරිග්‍රහ කරන විට රූප යනුවෙන් මෙනෙහි කළද පඨවි ආදී රූප ධර්මයන් සමාධිමත් සිතින් දකිමින් පරිග්‍රහ කළ යුතුය. මෙම සිරුර සෑදී ඇත්තේ රූප කලාපයන්ගෙන්ම බව මනාව අවබෝධ වන්නේ එවිටය. නාම පරිග්‍රහ කරන විට නාම ලෙස මෙනෙහි කළද සිත පස්ස වේදනා ආදී නාම ධර්මයන් සමාධිමත් සිතින් දකිමින් පරිග්‍රහණය කළ යුතුය. මේ කය ක්‍රියා කරන්නේ නාම ධර්මයන්ගේ මෙහෙවීමෙන්ම බව මනාව වැටහෙන්නේ එවිටය. නාම රූප පරිග්‍රහ කරන විට එම නාම රූප වෙන් කළ නොහැකිසේ එකට පිහිටා ඇති බව අවබෝධ වෙයි. ස්ත්‍රී පුරුෂ මනුෂ්‍ය දේව බ්‍රහ්ම ප්‍රේත යනුවෙන් සැබවින්ම ගත හැකි කිසිවක් නැති බව නාම රූප ව්‍යවස්ථාපනයේදී යෝගීන් වහන්සේට අවබෝධ වනු ඇත. එමගින් තම ඥාන ශක්තිය බොහෝ සෙයින් බලවත් වනු ඇත. කුඩා ළමයින් වැලිබත් උයන විට එහි වැලිමිස බත් නැත. එමෙන් සත්වයන් තුළ ඇති නාම රූප මිස ආත්මයක් නැත. නාම රූපද ආත්මයක් නොවන අතර ඒ තුලද ඉන් අන්‍යවද මමය මාගේ ආත්මයයි කියා ගත හැකි හරයක් සාරයක් තුන් ලෝක ධාතුෙහිමද සකල විශ්වයෙහිමද නැත. සෑම ඉරියාපත සම්පජන්‍ය අවස්ථාවකදීමද අධ්‍යාත්මික බාහිර වශයෙන්ද මේ සතර පරිග්‍රහ වැඩිම තුලින් යෝගීන් වහන්සේගේ අවබෝධ ඥානය වඩාත් පුළුල් වනු ඇත. කුසල ක්‍රියා සිත්හි යෙදෙන නාම ධර්මයෝ පිටුව 195 ඇත. අකුසල ක්‍රියා සිත්හි යෙදෙන නාම ධර්මයෝ පිටුව 196 ඇත. පසු සටහන ප්‍රතිසන්දි සිත යනු පෙර භවය අවසන් කර නව භවයක උපදින විට පළමුවන ඇතිවන සිතයි. මෙය ෂණයකින් නිරුද්ධ වෙයි. භවංග සිත යනු ප්‍රතිසන්දි සිත නිරුද්ධ වූ විට එම සිත් පරම්පරාව පැවැත්වීමට ඊට සමානව උපදින සිත් පෙළයි. පංචද්වාරික මනෝද්වාරික සිත් නූපදින හැම විටකම මේ භවාංග සිත් පරපුරම පවතී. භවය පවත්වන බැවින් භවාංග නම් වන අතර මෙය මුල් චිත්තය ප්‍රකෘති චිත්තය නමින්ද හැඳින්වෙයි. වෙනත් ආගන්තුක සිත් මේ භවාංග සිත් පරම්පරාවෙන්ම පැන නගී. චුති චිත්ත යනු භවයක් අවසන් වන විට ඒ භවයේ අන්තිමට උපදින සිතයි. ජීවිතයක අවසාන චිත්ත වීතිය වන මරණාසන්න චිත්ත වීතියෙහිදී මෙලවින් චුත වීමත් පරලොව ඉපදීමත් සිදු වෙයි. මෙම සිතෙන් මෙලොව හා පරලොව ගලපන බැවින් චුති සිත නම් වෙයි. චේතෝ යුක්ති ලක්ෂණ 4. චිත්ත චෛතසිකයන්ගේ චේතෝ යුක්ති ලක්ෂණ 4ක් ඇත. එනම් ඒකුප්පාද සිත සමග එකට ඉපදීම, ඒක නිරෝධ සිත සමගම නිරෝධ වීම, ඒකාලම්බන සිත් ගන්නා අරමුණම ගැනීම, ඒක වත්තුක සිත උපදින තැනම ඉපදීම,
යනුවෙන් 4 ආකාරයකි. මේ අංග 4ම කාම භව, රූප භව යන භව දෙකටම පොදුය. අරූප භවයේදී ඒක වස්තුක අංගය නැත. එහි ඇසුර ලබන වස්තුවක් නැති බැවිනි. විෂය ප්‍රවෘත්ති 6. චිත්ත වීති සම්බන්ධව විෂය ප්‍රවෘත්ති 6ක් ඇත. එනම් පංච ద్వාරා වජ්ජන සිත්. 1. අතිමහන්තාරම්මන. තදාරම්මන දක්වාම ගමන් ගන්නා චිත්ත වීතිය. 2. මහන්තාරම්මන. ජවනතෙක් පමණක් ගමන් ගන්නා චිත්ත වීතිය. 3. පරිත්තාරම්මන. වත්තපනයතෙක් ගමන් ගන්නා චිත්ත වීතිය. 4. අතිපරිත්තාරම්මන. මෙහිදී භවාංග චලනය පමණක් සිදුවෙයි. එනම් මෝග වාර. මනෝද්වාරා වජන සිත්. 5. විභූතාරම්මන. තදාරම්මන දක්වා ගමන් ගන්නා චිත්ත වීතිය. 6. අවිභූතාරම්මන. ජවන දක්වා පමණක් ගමන් ගන්නා චිත්ත වීතිය. මුලින්ම ඇති වන චක්කු ద్వාරික චිත්ත වීතිය මගින් අරමුණ හා ద్వාරය මුණ ගැස්වීම සිදු කර එහි වර්ණය පමණක් දැන හැඳින ගනී. රූපාරම්මණය නොදනී. වස්ත්‍රයක් දුටු විට එහි වස්ත්‍රයක් කියා හඳුනා ගැනීමට ශක්තියක් මෙහි නැත. දෙවන තදනුවත්තක මනෝද්වාර වීතිය මගින් පෙරට වඩා ප්‍රබලව වර්ණය දැනගනී. තුන්වැනි ශුද්ධ මනෝද්වාර චිත්ත වීතිය මගින් එම වස්ත්‍රයෙහි වර්ණවල විවිධ ප්‍රභේද වස්ත්‍රයෙහි පැහැය වෙන වෙනම දැනගනී. සිව්වන ශුද්ධ මනෝද්වාර වීතිය මගින් පෙරට වඩා ප්‍රබලව වර්ණ ප්‍රභේද දැක වස්ත්‍රයක් යයි දැනගනී. පස්වන ශුද්ධ මනෝද්වාර වීතිය මගින් මෙය වස්ත්‍රයක්මයයි කියා ස්ථීරවම දැනගනී. නියම දැනුමක් ලැබෙනුයේ පස්වන මනෝද්වාර චිත්ත වීතියෙහිදීය. සෝත ద్వාරයන්හිදී ද මෙසේමය. ඝන 4. නාම කර්මස්ථාන මනාව ප්‍රගුණ කරන විට නාම සම්බන්ධව సంతానගතව පවතින ඝන සංඥා 4 තුරන් වනු ඇත. ඒවා මෙසේය. 1. සන්තති ඝනය. සත්ව సంతాනය තුල ක්‍රියාත්මක වන්නේ වීති සිත් හා විතිමුක්ත සිත් පරම්පරාවන්ය. ඒවා චිත්ත නියාමයක් ලෙස ක්‍රියාත්මක වෙයි. සියලු වීති හා වීති මුක්ත සිත් එකම පරම්පරාවක් ලෙස දකිනතුරු නාම සම්බන්ධව සන්තති ඝනය නොබිදී වැසී පවතී. මනා සමාධියකින් වීති සිත් පරිග්‍රහ කරන විට පංච ద్వාරා වජ්ජන, පංච විඥාන, සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන, ජවන වාර 7, තදාරම්මන වාර 2 යන පංච ద్వාර වීතීන්ද මනෝද්වාරා වජ්ජන ජවන වාර 7, තදාරම්මන වාර 2 යන මනෝද්වාර වීතීන්ද දැකගත හැකිය. තවද වීති මුක්ත චිත්ත පරම්පරාවන්හිදී ප්‍රතිසන්දිසිත, භවාංගසිත, චුතිසිත දැකගත හැකි වෙයි. එසේ චිත්ත පරම්පරාවන්හි සිත් එකක් එකක් පාසා වෙන වෙනම දකින විට නාම සම්බන්ධ සන්තති ඝනය බිඳී යනු ඇත. 2. සමූහ ඝනය. චිත්තක්ෂණ එකක් තුල නාම ධර්ම සමූහයක් එක්ව පවතී. උදාහරණ චක්කු විඥානයේහි නාම ධර්ම 8කි. එය චිත්ත නියාමයකි. එය නාම ධර්ම සමූහයක්සේ නොව එකක් ලෙස දකිනතුරු සමූහ ඝනය නොබිදී වැසී පවතී. මනා සමාධියකින් එම නාම කලාපය තුල ඇති පස්ස, වේදනා, සංඥා, චේතනා ආදී චෛතසික එකින් එක මනාව දැක ගන්නා විට නාම සම්බන්ධව සමූහ ඝනය බිඳී යනු ඇත. 3. කිච්ච ඝනය. චිත්තක්ෂණ එකක් තුළ පිහිටා ඇති ඒ නාම ධර්මයන්ට විශේෂ වූ කෘත්‍යයන් ඇත. උදාහරණ විඥානයේ හෙවත් සිත අරමුණු දැනගන්නා ස්වභාවයය. මේ ආකාරයට සියලුම නාම ධර්මයන්ට අදාළව පවතින ඒ කෘත්‍යයන්
මනාව නොදක සියල්ල එකක්සේ ගන්නාතුරු කිච්ච ගණය නොබිදී වැසී පවතී. සියලු නාම ධර්මයන්ට අදාළ ඒ කෘත්‍යයන් මනා සමාධියකින් දැක අවබෝධ කරගත් කලෙහි කිච්ච ගණය බිඳී යනු ඇත. 4. ආරම්මන ගණය. අරමුණු ගැනීමෙහිදී කෘත්‍ය වශයෙන් නාම ධර්ම විවිධව පවතින නමුත් ඒවා එකක් ලෙස වර්ධවා ගන්නා ස්වභාවය ආරම්මන ගණයයි. මනෝද්වාරික චිත්ත වීතියකදී මෙය මනෝද්වාරා වජ්ජනය, මෙය ජවන 1, 2, 3 ආදී ලෙසද, මෙය පස්සය, මෙය වේදනාවය, මෙය සංඥාවය යනාදී ලෙසද, මෙය පස්සේහි කෘත්‍යය, මෙය වේදනාවෙහි කෘත්‍යය, මෙය සංඥාවෙහි කෘත්‍යය ආදී ලෙසද බෙදා වෙන් කරගත හැකි වනු විට ආරම්මන ගණය බිඳී යනු ඇත. මෙමගින් පරමාර්ථ ධර්ම සම්බන්ධව විදර්ශනා නුවණ ඇතිවන අතර අනාත්ම ලක්ෂණයද මතුවනු ඇත. සිත හෙවත් විඥානය වනාහි සංක්ෂේප ක්‍රමයට සිත් 89කටද විස්තාර ක්‍රමයට 120කටද බෙදා ඇත. මේ එක් එක් චිත්ත ප්‍රභේද තව තවත් බොහෝ ප්‍රභේදවලට බෙදනු ලැබේ. ඒවා වෙනත් අභිධර්ම ග්‍රන්ථවලින් හෝ ගුරුවර වැඩිහිටි උතුමන්ගෙන් අසා දැනගත් විට භාවනාවට මහත් රුකුලක් පහසුවක් වන අතර භාවනා කටයුත්තද අර්ථාන්විතව සම්පූර්ණ වෙයි. ග්‍රන්ථය විශාල වන බැවින් ඒවා මෙහි නොදක්වනු ලැබේ. බුද්ධාදී අටතැන් මෙසේය. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය, සීලය, අතීත සංසාරය, අනාගත සංසාරය, අතීත අනාගත ස්කන්ධයන්, හේතුඵල සම්බන්ධතාව හෙවත් පටිච්ච සමුප්පාදය යනුවෙනි. මේ කාරණා 8 ගැනද ඒවා එසේද මෙසේද යනුවෙන් පුහුදුන් පුද්ගල సంతානයක් තුළ සැක සංකා ජනිත වෙයි. අචල ශ්‍රද්ධාවකට පත් වූවන්ට මේවා ගැන සැක පහළ නොවේයි. රූපාදී අරමුණු 6 චිත්ත චෛතසික විසින් රමණය කරන බැවින් ආරම්මන හෙවත් ආලම්බන නම් වෙයි. දැනගැනීමට ඇති ඕනෑම දෙයක් අරමුණකි. චිත්ත චෛතසිකද ඇතිවන්නේ අරමුණක එල්ලීගෙනය. මින් පෙර වැටහි තිබුණේ සියලුම කායික මානසික ක්‍රියා එකක් ලෙසටය. එහිදී නාම රූප ගොඩක් මමත්වයෙන් අල්වාගෙන ආත්ම දෘෂ්ටියක පටලැවි සසරට තවත් ග්‍රහණය විය. එසේ වුවද දැන් සිහිය නුවණ දියුණුවත්ම මෙය නාම රූප දෙදෙනාගේ එකතුවෙන් සිදුවන බා ආශ්චර්යමත් විපර්යාසයක් බව වැටහෙයි. අන්‍යෝන්‍ය ක්‍රියාදාමයක් බව අවබෝධ වෙයි. රූප කලාප පදනම් කරගෙන නාම කලාප හටගනී. නාම ධර්ම පදනම් කරගෙන රූප කලාප හටගනී. මරණයට පත් වූ විට කයෙන් නාම ධර්ම පහ වූ විට කය එහිම අකර්මණ්‍ය වෙයි. මෙය පැහැදිලි කර ගැනීමට විසුද්ධි මාර්ගයේහි අන්ධයෙකුගේ හා පිළිකුගේ ගමන් යාමේ උපමාවක් දක්වා ඇත. මෙසේ අධ්‍යාත්මික මෙන්ම බාහිර වශයෙන්ද එක් තිස් භවය පුරාමද සකල විශ්වය සම්බන්ධවද නාම රූප පරිග්‍රහ කිරීම තුළින් ඒ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබෙයි. මනාව උපදවාගත් නාම රූප පරිච්ඡේද ඥානය තුළින් ලෝකය, ව්‍යවහාර අත්ථ දිට්ඨිය, පරම අත්ථ දිට්ඨිය, ජීව අත්ථ දිට්ඨිය ආදී මිච්ඡා දිට්ඨීන් දිය වී යනු ඇත. මාර්ගඵල නිවන් අවබෝධ කළ හැක්කේද විදර්ශනාවෙන් තත්වාකාරව මනාව නාම රූප ධර්මයන් දැක ගැනීම තුළින්මය. නාම රූපයන් වෙන්වෙන්ව දකින විට ඒ පිළිබඳව පෙර පැවති සම්මෝහය දුරු වී ආත්ම දෘෂ්ටිය ඈත් වී නාම රූප ධර්ම විශේෂෙහි විසුද්ධ දර්ශනය ඇති වී දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ වෙයි. එවිට අරමුණු හමුවෙහි කෙලෙස් නූපදී. ඒවා මායාවන්සේ දකි. ద్వාර මගින් අරමුණුගෙන සිත තුලින් සිදුවෙන මෙම අති ශීඝ්‍රගාමී නාම රූප විපර්යාසය දැකගත හැක්කේ සමාධිමත් වූ භාවනාමය ඥානයකින්මය. පරම ආත්මයකින් තොරව සසර පුරාවටම සිදුවන මේ ක්‍රියාවලිය
ප්‍රත්‍යක්ෂව අවබෝධ කිරීම නිවන් සුව අවබෝධ කර ගැනීම සඳහා වන ඒ කායන